අපි යමු දෙවැනි ප්‍රශ්නෙට. සංඛ්‍යා නාමය ලියන්න. සංඛ්‍යා නාමය කියන්නේ මේක කියවන හැටි නෙවෙයි ලියන්න තියෙන්නේ, වෙන කරන්න දෙයක් නැහැනේ මේකට. එතකොට මේක පැහැදිලිව අපිට ලේසියෙන් වෙන් කරලා දීලා තියෙනවා. පිටිපස්ස ඉලක්කම් 3යි, ඊළඟට ඉලක්කම් 3යි, ඊළඟට ඉලක්කම් 1ක්. ඒතර අපි දන්නවා මේ තියෙන්නේ ඒකක කලාපය, මේ තියෙන්නේ දහස් කලාපය, මේ තියෙන්නේ මිලියන කලාපය. ඒතර මිලියන කලාපේ 1යි තියෙන්නේ. එහෙනම් අපි ලියන්න ඕනේ 1 මිලියන. දහස් කලාපේ මොනවත් නැහැ. ඒකක කලාපේ තියෙනවා 1. 1 මිලියන 1. එච්චරයි උත්තරේ. ඒක තමයි නිවැරදි උත්තරේ. 1 මිලියන 1. හරි වැරදි දාගන්න. දන්නවනේ. 1 මිලියන 1. අඩු කරන්නලු. ඔතන ඔහොම අඩු කරන්න අපි එච්චර කැමති නැති නිසා මම 2000න් අඩු කරනවා 648 වෙනම පැත්තකින්. 648. එතකොට බිඳුවෙන් 8ක් අඩු කරන්න බැහැනේ. මොකද කරන්න ඕන? 8න් බිඳුවක් අඩු කරනවා. දෙකෙන් ඉල්ලගන්න ඕන. ඉස්සරහින් ඉල්ලගෙන එන්න ඕනේ. ඉල්ලගෙන ආවම මෙන්න මෙතන 10 වෙනවනේ. නේද? 10න් 8ක් අඩු වුණාම 2යි. දැන් පුතේ මෙතන කීයක් තියෙනවද? 9ක් තියෙනවා සර්. මෙතන 9ක් තියෙනවා. 9න් 4ක් අඩු වුණාම 5යි. මෙතන 9ක් තියෙනවා. 9න් 6ක් අඩු වුණාම 3යි. 352 තමයි නිවැරදි උත්තරේ. බොරුවට මං ඉතින් ආහා ඉන්නව නේද? රයිට්. 648 ගුණ කරන්නලු 10න්. අගට බිඳුව තියෙන සංඛ්‍යා වලින් ගුණ කරනකොට වෙන්නේ බිඳුව අමතක කරාම මෙතන තියෙන්නේ 648 වරක් 1. 648 වරක් 1 648යි බිඳුව 6480යි. හරි? සර් ඔව්. කැඩි කැඩි ඇහෙන්නේ තුන්වෙනි එකට උත්තරේ මොකද්ද? කවුද ඔය ට්‍රිෂාන්න නේද කතා කරන්නේ? ට්‍රිෂාන්නගේ සිග්නල් වල ලොකු ප්‍රශ්නයක් තියෙනවා ට්‍රිෂාන්න මට තේරෙන විදිහට. ඔව් සර්. ඔව්. ඒකට විසඳුමක් එක්ස්කියුස් මී සර්. හොයාගන්න නම් වෙනවනේ. ඇයි? සර් කලින් උත්තරේ සර් 352 නෙවෙයිනේ සර්. කීය දෙන්නේ? ඔව් 1352. ඔව් 1352. මෙතන එක වෙනවනේ. හරි. එඳ මේ බලන්න ඕනේ එහෙම බැරි වුණොත් එහෙම දැන් මේක රෙකෝඩින් එක මම පන්තියට දාන්නම්. හරිද? ඒක බලන්න ඕනේ. මේ අපහු මුලට ගියොත් එහෙම අපිට පාඩම් ටික කරගන්න බැරි වෙනවනේ. හරි. හරි නේද? මේ උත්තරේ හරි නේද? හරි සර්. හරි. හරි සර්. හරි බුදු. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නය. පැය දෙකක් මිනිත්තු වලින් දක්වන්නලු. පැයකට මිනිත්තු කීයද? 60යි සර්. 60යි. එහෙනම් පැය එකක් කියන්නේ 60 දෙකක් නේ. 120. 120යි. මිනිත්තු 120යි කියලා ලිව්වත් හරි නිකම් 120යි කියලා ලිව්වත් හරි. ඒ උනාට මිනිත්තු කියලා ලියන එක හොඳයි. මිනිත්තු 120යි. මට දැන් ඉෂානුයි ඉරුෂී උත්තර ටික නම් මේ දැන් එවලා තියෙනවා. ඒ ජෝඩුව නෑ අද. සම්මත ආකාරයට ලියන්නලු. පස්වරු 2.15. කොහොමද ඒක සම්මත කරන්නේ? 12 පහු වෙලා ඉන්න සර් ඉලක්කම් දෙකක් එනවා සර්. 12 පහු වෙලා පැය දෙකක් ගිහිල්ලා 12 පහු වෙලා පැය දෙකයි නම් 14යිනේ නේද? 14යි 32යි 15යි 14යි 15යි 32 තියෙන්න ඕනේ පෙරවරු පස්වරු දාලා තියෙන්න බෑ. හරි පෙරවරු පස්වරු දාලා තියෙන්න බෑ.
14යි 15. හත්වෙනි ගාන. අන්න කාලේ එකතු කරන ගානක්. එකතු කරන්න තියෙන්නේ නේ. එකතු කිරීමේ ලකුණ දාලා නැති වුණාට එකතු කරන්න තියෙන්නේ. කාලය ගණන් ගොඩාක් එන්නේ නැහැ. එක ගානක් දෙකක් එයි උපරිම. පරිස්සමට කරන්න ඕනේ. එකපාරට උත්තරේ ගන්න යනවද අපි මේ වගේ ගණන් වලට? නෑ සර්. නෑ. හොඳට මතක තියාගන්න. කාලය ගණන් වලට විතරයි එහෙම විශේෂත්වයක් දක්වන්නේ. ඒතර ඒ විශේෂත්වය දක්වනවා නම් ඒක දක්වන්න ඕනේ ඉතින්. නේද? විශේෂත්වය දක්වන්න ඕන එක්කෙනා නොසලකා හැරියම අපිට තමයි ගැටලුව වෙන්නේ. 3යි 2යි 5යි. හරි. 3යි 2යි 5යි. 3යි 1යි 4යි. ප්‍රශ්නයක් නෑ නේද එතන? ඔව් සර්. ඔව් ඒක 45 ප්‍රශ්නයක් දාන්න නෑ. පුළුවන් බොහොම සර්. ලේසි ගාණක් දීලා තියෙන්නේ. මිනිත්තු 8යි තත්පර 45යි. හරිද? ඇයි අපි ඕක පල්ලෙහාට දාගන්නේ? සර් වැඩි වුණත් කියලා වැඩි දෙයක්. වුණොත් එහෙම තියන්න බෑ. ඒ හින්දා අඩු කරලා දාන්න වෙන හින්දා තමයි ඔහොම පැත්තකට දාගන්නේ. කොළඹින් පස්සරු 2යි 5ට පිටත් වූ රථයක් කළුතරට ළඟා වන විට පස්සරු 3:40 විය. ගමනට ගත වූ කාලය සොයන්න. ඒතර අපිට පුළුවන් 3:40න් අඩු කරනවා 2:5. 40න් 5ක් අඩු කරන්න පුළුවන් ඔයාට. එතකොට බිංදුවෙන් 5ක් 5මයි. මෙතන ඉල්ල ගන්නවා 10යි 10න් 5ක් 5යි. එතකොට මෙතන තියෙන්නේ 3 3න් බිංදුවක් 3යි. මෙතන තියෙන්නේ 3යි 3න් 2ක් 1යි. හරිනේ? මේක නිකන් අපිට ගණන් කරලා ගන්න තිබ්බා. පැය 1යි මිනිත්තු 35යි. හරිද මගේ උත්තරේ? හරි සර්. හරි සර්. හරිනේ? right. පැය 1යි මිනිත්තු 35යි. සර් හත්වෙනි ගානට උත්තරේ මොකක්ද? හත්වෙනි ගානට උත්තරේ මිනිත්තු 8යි තත්පර 45යි. හරි. ඍණ 1 සහ 3 ලකුණු කරන්නලු මේ සංඛ්‍යා රේඛාවේ. එතකොට ඍණ 1 තියෙන්නේ මෙතන. මෙතන ගිහිල්ලා ඩොට් එකක් අඳින්න ඕනේ. පේන්නේ නැහැ නේද ඒක? මම රතු පාටින් අඳින්න. ඒත් පේන්නේ නැද්ද? පේනවා සර්. පේනවා සර්. හරිනේ. ඇතිනේ. එහෙම කරාම ඇතිනේ. අන්න ලකුණු කරලා තියෙන්න ඕනේ. ওই දෙකම තියෙන්න ඕනේ. ඍණ 1 සහ 3 කියන දෙකම තියෙන්න ඕනේ. අපේ ප්‍රශ්න පත්‍රයට වැඩිය ලේසි වගේ නිකන් මට නම් තේරෙන්නේ කතා කරන් යනකොට. ඔව් සර්. ඔව්. يعني අපි සූදානම් වෙලා ඉන්නේ විභාගයට දැන්. ඒක තමයි ඒකේ තේරුම. අවරෝහණ කියන්නේ මොකද පුතේ? ලොකු එකේ ඉඳලා පොඩි එකට සර්. දැන් මෙතන අලගේ ඉන්න කුඩා එකට. ඔව් විශාල එකේ ඉඳලා කුඩා එකට. මෙතන තියෙන විශාලම එක වෙන්නේ ඍණ සංඛ්‍යා තමයි කුඩාම ඒවා. ලොකුම එක වෙන්නේ මේකේ 3. හරිද මම? 3 ඊළඟට 2 ඊළඟට බිංදුව ඊළඟට ඍණ 1. ඔය පිළිවෙලටම තියෙන්න ඕනේ කොතනවත් මාරු වීමක් වෙලා තියෙන්න බෑ. හරිනේ? 45 ආසන්න 10 ගුණාකාරයට වට යන්නලු. 45 තියෙන්නේ කවුරු අතරද කියලා අපි දන්නවා. 45 තියෙන්නේ 40යි 50යි අතරේ. හරිද? 40යි 50යි අතරනේ 45 තියෙන්නේ. ඔව් සර්. ඔව්. එතකොට 45 කිව්වම මෙයාගේ අග ඉලක්කම 5නේ. 5ට අඩු නම් තමයි අඩු එක්කෙනාගේ පැත්තට යන්නේ. මේක 5 නිසා මේක යන්න ඕනේ වැඩි එක්කෙනාගේ පැත්තට. 45 ආසන්න 10ට වැටෙව්වම උත්තරේ වෙන්නේ 50යි. 50 කියලා විතරයි ලියන්නේ.
12 වෙනි ප්‍රශ්නේ. කෝණයක් කෝණ දැක්වෙන රූප තෝරා යටින් ඉරක් අඳින. කෝණ හැදෙන්න නම් අපි ඉගෙනගෙන තියෙනවා රේඛා දෙකක් එකිනෙකට හමු වීමෙන් කෝණ සෑදේ කියලා. මේ හමු වෙන රේඛා දෙකට කියන නම මොනවද පුතේ? බාහුව බාහු කියලා කියනවා. ශීර්ෂ කියන්නේ මොකටද? කොනට අර හම්බෙන තැනට. සම්බන්ධ සම්බන්ධ වෙන තැන. ගිය සතියේ පේපර් එකේ තිබ්බ මට මතකයි ශීර්ෂය නම් කරන්න කියලා. මෙන්න මෙතන තමයි ශීර්ෂය. ඔව්. මේවට කියන්නේ බාහු. අන්න බාහු දෙකක් හමු වීමෙන් තියෙන රූප වෙන්නේ පළවෙනි රූපේ බාහු දෙක හම්බෙලා නැහැ. මෙතන පොඩි ස්පේස් එකක් තියෙනවා. හිස් තැනක් තියෙනවා. දෙවනි රූපය හරි. තුන්වෙනි රූපයත් හරි. 2යි 3යි දෙකම හරි. හතරවෙනි රූපේ නැහැ. ඔයාලා දැන් යටින් ඉරියන්දින් ඔයාලා ගාව ප්‍රශ්න පත්‍රේ නැහැනේ. රෝමි ලක්කම් 2යි 3යි කියලා ලියලා තියෙන්න ඕනේ. ඔයාලා වැරදිලාවත් එකක් නම් ලියලා තියෙන්නේ. ওই දෙකම දකින්න නැතුව එකක් නම් ලියලා තියෙන ඔයාලට එක ලකුණයි හම්බෙන්නේ. හරිද? අනිත් ඒවට හැම එකටම දෙක ගානේ හම්බ වෙනවා මේ ප්‍රශ්න පත්‍රේ. ඒක මුලින්ම සටහන් වෙලා තිබ්බ මං හිතන්නේ. ඒ දෙක අnder කමක් නැද්ද? ඇඳර කමකුත් නැහැ. sorry. සර් මම හතරම ඇඳලා නිවැරදි පිළිතුරු දෙක යටින් ඉර ඇඳි. හරි ප්‍රශ්නයක් නැහැ. හරිනේ. එහෙම ප්‍රශ්නයක් නැහැ. හතරම ඇඳලා නිවැරදි පිළිතුරු දෙක යටින් ඉරි ඇඳලා තියෙනවා නම් ඒත් ගැටලුවක් නැහැ. සමහරු මන් දැක්ක ඒවල තියෙන උත්තරවල එකක් විතරක් තියෙනවා. පළවෙනි එක විතර ප්‍රශ්න හරියට කියවන්න ඕනේ. ඒකයි මම කියන්නේ. පැය භාගයක් තියෙනවා කියන්නේ ඒ පැය භාගය ගත කරන්න ඕනේ. ඒ පැය භාගයෙන් වාඩි වෙලා ඉන්න ඕනේ. මං ඉවරයි කියලා අර පොඩි කාලේ කක්කි දැම්මම වගේ කෑ ගහන්නේ නැහැ. විනාඩි 10න් ඉවරුණා ඉතුරු විනාඩි 20 ඉන්න ඕනේ. ඉස්කෝලේදී යන්න දෙන්නේ නැහැ නේ එහෙම. ඒකට හුරු වෙන්න ඕනේ ගෙදරදී. 13 වෙනි ගාන. අනුදිශා නම් කරන්න. අනුදිශා නම් කරන්න කොහොම අනුදිශා ටික ලියන්න ඕනේ. උපුල් නෑ උස ඊරිගේ එහෙනම් ඊසාන් නැට්ට ගිලපු ගිනිකුණ මේ ප්‍රශ්නයම මට මතකයි මේ ප්‍රශ්න පත්‍රයක තිබ්බ මගේ එක. දංගය නිකං නිරිත බබා වගේ වයඹ ප්‍රධාන දිශා 4යි අනු දිශා 4යි. ඔය ටික ලියලා තිබ්බනම් ඇති. ඇඳලා ලියලා තියෙන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි හතරම තියෙන්න ඕනේ හැබැයි ඈ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම ඉතින් ලේසියෙන්ද කතා කරගෙන යනවා. කමක් නැහැනේ. කමක් නැහැ. හරි. තලයක තිරස් බව. තිරස් සිරස් තියෙන්නේ උඩට. උඩ පැත්තට තියෙනවා බලන්නේ අපි ළඹය පාවිච්චි කරලා. එහෙනම් තිරස් බව බලන උපකරණය වෙන්නේ ලෙවලය. ස්ප්‍රීතුල. හරි. ස්ප්‍රීතුල. කමන්නේ. ස්ප්‍රීතු ලෙවලේ කිව්වත් කමක් නැහැ. ලෙවලේ කියන වචනේ තියෙන්න ඕනේ. ලෙවලේ කියන වචනේ තියෙනවා නම් හරි. ස්ප්‍රීතු ලෙවලය හරි. කක්ක. උස සිරස් අතර තියෙනවා බලන්නේ ළඹයෙන් තිරස් අතර තියෙනවා බලන්නේ ලෙවලෙන් එකම තිරස් මට්ටම් දෙක බලන්නේ ඒක මොකෙන්ද අර තැන් දෙකක් එකම මට්ටමේද තියෙනවද කියලා බලන්න පාවිච්චි කරන්නේ මොකද්ද මං කියලා දුන්න මතකයි අර සිවිලින් ගහනකොට එහෙම කියලා මතක නැද්ද ගාඩෝ මට්ටම ගන්නෑ මුළු මට්ටමක් ගැන කියලා දීලත් නෑ ලෙවල් බටේ ඔව් ලෙවල් බටේ දිග බටේට වතුර පුරවලානේ ගන්න නේද හරි අපි යමු ඊළඟ ගන්නට
ඉසාන් නිරුසි දැන්ද සම්බන්ධ වුණේ කලින් හිටියද? අයියා. ඉලක්කමෙන් ලියන්න 103,228 දහස් කලාපයේ තමයි මේක කියවෙන ලොකුම එක. හරි? එහෙනම් දහස් කලාපයේ තියෙන්න ඕනේ 123 123,228 123,228 103,000 නේ. මට වරදිනවනේ ඔක්කොම වැඩි නේද? ඒකනේ සර්. මොකද්ද වැරද්ද දැන් මේකේ? දැන් හැදුවානේ සර්. 103,000 කියන එක තමයි සර් 123,000 කියලා ලියලා තිබ්බේ. කොහෙද තිබ්බේ එහෙම? සර් දැන් මකලා හැදුවානේ. හැදුවා. කොයි වෙලාවේද? දැන් ටිකකට දැන්නේ සර්. නෑ 103,228 නේ. හරිනේ මේ 103යි 228යි. මොකද ප්‍රශ්නේ? සර් දැන් හැදුවා සර්. නෑ. සර් දැන් හැදුවා. කො මම හැදුවේ නෑ. දැන් තමයි මම මේ ගාන හැදුවේ. ඔව් ඒක ඇත්ත. සර් මකලා හැදුවා දැන්. හරි බොරු කියනවා කට්ටිය ඔය වැඩි බොරු කියන්න එපා අකුණු වල බලපෑම් තියනවා කියලා තිබ්බ ඔන්න බස් දැන් බොරු කියන්නේ. හරිද? හරි. මං හැදුවේ නෑ නේද දිනිදි? උත්තරේ හැදුවා සර්. දැන් හරියට ලිව්වා නේද මම එකපාරට? ඔව් සර්. ඔව් අන්න බොරු කියනවා කියන්නේ. ඇත්ත කිව්ව එක්කෙනෙක් දැක්කනේ. හරි. 16 වෙනි ගාන බෙදන්නලු බෙදමු ඉතින්. බෙදන්න කියලා කියනවා නම් බෙදන්න ඕනේ නේද? බෙදන්නේ අපි දීර්ඝ බෙදීමටනේ. මේ ඉෂාන් ඉරුෂි කියන දෙන්නාගෙන් මට උත්තර ටික දැන් ඇවිල්ලා තියෙනවා. මං හිතන්නේ ඉෂාන් කියන මහත්මයාගේ එක ප්‍රශ්නයකටවත් ප්‍රශ්නාංක නැහැ. ඉරුෂි නම් ඒක පිළිවෙලට කරලා තියෙනවා. එකට 3 නැහැනේ 16ට 3 5යි 15යි එකක් ඉතුරුයි. ඊට පස්සේ අපි දෙකේ ඉලක්කම පල්ලෙහාට ගන්නවා. 12ට 3 4යි 12යි බිඳුවයි. එහෙනම් 162 3න් බෙදුවම 54යි. හරිද? හරි සර්. හරි. ලබ්ධිය 54යි ශේෂය බිඳුවයි කියලා කිව්වත් කමක් නැහැ ඉතින්. මිනිත්තු හා තත්පර වලින් දක්වන්නලු. තත්පර 125ක් තමයි දීලා තියෙන්නේ. පුතේ මිනිත්තුවකට තත්පර කීයක් තියෙනවද? 60ක් තියෙනවා සර් තත්පර. 60ක් තියෙනවනේ. එතකොට මෙතන 60 ගොඩවල් කීයක් තියෙනවද මේ 120 ඇතුලේ? දෙකක් තියෙනවා සර්. දෙකක් තියෙනවා. එහෙනම් මිනිත්තු දෙකයි. මිනිත්තු දෙකක් කියන්නේ තත්පර වලින් 120යිනේ. ඉතුරු වෙනවනේ 5ක් එතකොට. එහෙනම් ඒ 5 තත්පර වෙනවා. මිනිත්තු දෙකයි තත්පර 5. හරිනේ? 18. මෙන්න මේ සංඛ්‍යාවේ 6 කියන ඉලක්කමෙන් ඒ කියන්නේ මෙන්න මේකනේ 6 කියන ඉලක්කමෙන් නිරූපණය වෙන අගය අහනවා. මේ සියස්ථානයේ තියෙන ඉලක්කමෙන් යහන්නේ 600යි. අද දින සම්මතාකාරයට ලියන්න. දැන් ඕක අද ප්‍රශ්න පත්‍රය ලියපු අය අද දිනේ ලියලා ඇති. ඊයේ රෑ ප්‍රශ්න පත්‍රය ලියපු අය ඊයේ දිනේ ලියලා ඇති. නේද? එහෙමනේ වෙන්න ඇත්තේ. ඊයේ කරපු අය ඊයේ දිනේ ලියලා ඇති. අද ලියපු අය අද දිනේ ලියලා ඇති.
එතකොට මම අද දිනේ ලිව්වොත් එහෙම වෙන්නේ 2021 මුලින්ම අවුරුද්ද ලියන්න ඕනේ. ඉරි කෑල්ලක් ගහලා මාසෙ ලියන්න ඕනේ. මේ 6 වෙනි මාසේ නේද? ඔව්. අද දිනේ නම් ආපහු චූටි ඉරි කෑල්ලක් ගහලා 5 ලියන්න ඕනේ. ඔයාලා මෙතනට 4 ලියලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ඊයේ ප්‍රශ්න පත්‍රය ලියනකොට ඔයාලා මෙතන 4නේ ලියන්න ඇත්තේ. අවුරුද්ද ඉලක්කම් 4කින් තියෙන්න ඕනේ. චුටි ඉරි කෑල්ලක් ගහලා මාසේ ඉලක්කම් 2කින් තියෙන්න ඕනේ. ඉරි කෑල්ලක් ගහලා දිනය ඉලක්කම් 2කින් තියෙන්න ඕනේ. මොනවාරි අහන්න තියෙනවද ඒ ගැන? සර් පිළිවෙස අද පහ ලියලා තියෙනවා. ඔය highlight කරලා තියෙන තැන 5 වෙන්නත් පුළුවන්. 4 වෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක හරියට බලලා දාගන්න. අවසාන ගැටලුව. වචනෙන් ලියන්නලු. 4 තමයි මුලින්ම තියෙන්නේ. 4 පැත්තට කට ඇරිලා තියෙනවා. එහෙනම් විශාලයි. 2ට වඩා. සර් ධන කියලා ලිව්වට කමක් නැහනේ. කමන්නේ. ධන 4 විශාලයි ධන 2ට වඩා කියලා ලිව්වට කමන්නේ. ඉස්සෙල් ඔව්. සර් මම ලිව්වේ 4 2ට වඩා විශාලය. හරි හරි. ඒ උත්තරේත් හරි. ඊට පස්සේ මේකේ තියෙන්නේ ඍණ 2. වැඩි හිතන්න දෙයක් නැහැ. තියෙන පිළිවෙලට ලියන්න කියලා තමයි මේ උගන්වලා තියෙන්නේ. ඍණ 2 පැත්තට කට වැහිලා. එහෙනම් ඍණ 2 කුඩායි. එකට වඩා. හරිනේ. සර් මම ලිව්වේ ඒකට ඍණ 2 එකට වඩා කුඩාය. හරි මේ තේරුම තියෙනවනම් හරි. ඍණ 2 එකට වඩා කුඩායි කියන කතාව තියෙනවනේ මේක. ඔය විදිහට ලියන්න පුරුදු වෙන්න එපා. තියෙන විදිහට ලියාගෙන යන්න. ඉස්සෙල්ලාම සංඛ්‍යාව ඊළඟට අසමානතාවයෙන් පැත්ත බලලා ලියලා ඊළඟට තියෙන ඉලක්කම ලියන්න. එතකොට ප්‍රශ්න නැහැ. නේද? හිතින්න ඕනේ නැහැ. ඍණ 2 ඍණ 2 පැත්තට කට වැහිලා කුඩායි. එකට වඩා. ඔව්ද? මට 13ටයි 14ටයි උත්තර කියන්න පුළුවන්ද? හරි. තවත් තියෙනවද එහෙම දැනගන්න ඕන ප්‍රශ්න? සර් මුල්ලේ ඉඳන් මුල ඉඳන්ම නම් කරන්න වෙන්නේ නැහැ නේද? මුල ඉඳන් මම නිකන් උත්තර ටික පෙන්නගෙන ආපහු එන්නම් ඈ. වෘත්තාකාර හැඩවලට උදාහරණ බෝතල් මූඩිය, කාසිය, එතකොට CD තැටිය, ඔය ලියලා තියෙන උත්තර හරි. වලල්ල ඉෂානු ඉරුෂි ලියලා තියෙන විදිහ හරි. ඉෂාන්ගේ නම් වැඩවල පිළිවෙලක් නැහැ. හරිද? සර් ඒ මගේ නෙමෙයි නංගිගේ. ඉරුෂිගේද පිළිවෙලක් නැතුව වැඩ කරන්නේ. ඔව් සර්. හරි. ඉරුෂි. හරි. ඊට පස්සේ 1 මිලියන 1. ඊට පස්සේ මේක ළමයින්ට වැරදුනා. 352යි කියලා කිව්වා. 1352යි හරි උත්තරේ. ළමයින්ට නෙමෙයිද සර්ට නේද? ඊළඟට අගට බිඳුව තියෙන හින්දා 468 එකකින් ගුණ කරාම 468යි බිඳුවක් දා ගන්නවා. 6448යි 6480යි. පැයකට මිනිත්තු 60යි. එහෙනම් පැය දෙකට මිනිත්තු 120යි. 12 පහුවෙලා ඒ කියන්නේ 14යි 32යි මිනිත්තු 15 14යි 15 කියලා ලියන්න. එකතු කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මිනිත්තු 8යි තත්පර 45යි. කළුතරට ආවේ 3:40ට 3:40න් 2:5 අඩු කරාම පැයයි මිනිත්තු 35යි. පැය 1යි මිනිත්තු 35යි. ලකුණු කරලා තියෙන තැන් දෙක පේනවනේ. ඍණ 1 සහ 3 ලකුණු වෙන්න ඕනේ. ඊළඟ ගාන.
අවරෝහණ පටිපාටි කියන්නේ ලොකු එකේ ඉඳලා පොඩි එකට විශාලම සංඛ්‍යාව මේකේ තියෙන ධන 3. ඊළඟට 2 බිඳුව ඍණ එක තමයි කුඩාම සංඛ්‍යාව. 45 තියෙන්නේ 40යි 50යි අතර නිසා අග ඉලක්කම 5 නිසා ඒක යනවා වැඩි පැත්තට උත්තරේ 50යි. රේඛා දෙකක් හමු වීමෙන් තමයි කෝණ නිර්මාණය වෙන්නේ. දෙවෙනි රූපය සහ තුන්වෙනි රූපය තමයි නිවැරදි රූපය දෙක වෙන්නේ. ඊසාන ගිනිකොණ නිරිත වයඹ අනු දිශාව වෙනවා. තිරස් මට්ටම් හඳුනාගන්නේ ලෙවලය පාවිච්චි කරලා. මේකත් ළමයිට වැරදුනා. 103000 කියන එකට 123000 කියලා කිව්වා. 103228යි. excuse me sir. ඔව්. අර අත්තන ලෙවලේ දිනන්න මම ලිවි ස්පීඩ් ලෙවලේ කියලා හරියද? ඒක ප්‍රශ්නයක් නෑ. ලෙවලේ කියන වචනේ තියෙන්න ඕන. මේක හරි. 54ක් වෙනවා බෙදුවා. බෙදලා පෙන්නන්න ඕනේ. නිකන් උත්තර ලියන්න බෑ. හරි. සර් මෙතන පෙන්වෙන උත්තරේ විතරයි ලිව්වේ. උත්තර විතරක් කොහෙන්ද ආවේ ත්‍රිෂන්නයට? කවුරු හරි ඇවිල්ලා කිව්වද? ඈ? ඕක වෙන කොලයක හදලා උත්තරේ ලිව්වා. වෙන කොළවල හදන්න දේවල් නැහැ. ගණන් හදන්න ඕනේ ගණන් හදන තැන. එහෙම වුණොත් උත්තරේ ඕක විතරයි වෙන න 'ඔව්. කොලයක හදලා උත්තරේ ලිව්වා. එහෙම වුණොත් එක ලකුණයි දෙන්නේ. ලකුණු දෙකක් තියෙන ප්‍රශ්නෙට එක ලකුණක් තමයි ලැබෙන්නේ. අපරාධේ නිකන් ලකුණු නැති කරගන්නව වෙන වෙන තැන් වල හදන්න ගිහින්. ඔව්. ඒක ලකුණු දාන්නේ කොහමද? මොකද පුතේ? මට ඇහෙන්නේ නැහැ කියන එක. ලකුණු දාන්නේ කොහමද? ලකුණු එක ප්‍රශ්නයකට ලකුණු දෙක ගානේ හම්බ වෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු දෙක ගානේ හම්බ වෙනවා මේ විභාග ප්‍රශ්න පත්‍රවලදී. අපි දෙන්නේ වෙනදාට එක ලකුණයිනේ නේද? විභාග ප්‍රශ්න පත්‍රවලදී ලකුණු දෙකක් හම්බ වෙනවා. ත්‍රිෂන්නට මේකට හම්බෙන්නේ එක ලකුණයි ඈ. ඇයි බෙදලා නැහැ. අපි දන්නේ නැන්නේ වෙන දැන් ඒතකොට ඉස්කෝලේදී එහෙම වුණාම හිතනවා ටීචර් කොපි කරලා දාලා කියලා. ඊට පස්සේ පැයකට මිනිත්තුවකට තප්පර 60ක් තියෙනවා. මෙතන මිනිත්තු 120 ඇතුලේ 60 ඒවා දෙකක් තියෙනවා. මිනිත්තු 2යි තප්පර 5යි. 6න් නිරූපණය වෙන අගය 600යි. 2021 6 වෙනි මාසේ 5. එහෙම නැත්නම් 6 වෙනි මාසේ 4 කියලා ලියලා තියෙන්න පුළුවන්. අවුරුද්ද ඉලක්කම් 4යි. ඉරි කැලක් ගහන්න ඕනේ ওই විදියට. මාස ඉලක්කම් 2යි, දින ඉලක්කම් 2යි. 4 විශාලයි 2ට වඩා 4 කියලා ලියුවා කට ඇරිලා විශාලයි 2. 4 විශාලයි 2ට වඩා. ඍණ 2 පැත්තට කට වැහිලා එහෙනම් කුඩයි ඍණ 2 කුඩයි 1ට වඩා. right. ලකුණු ටික තමයි අවශ්‍ය. විදූෂ 40න් 38යි. මොකද්ද වැරදිච්ච ප්‍රශ්නේ? තුන්වෙනි ගාන සර්. මොකක්ද තුන්වෙනි ගානේ තිබ්බේ? මේ 1352ට 1452 ලියලා. ඔව්. අර අඩු කරන්න තියෙන ගානේ නේ. ඔව් සර්. බෝෂික 40න් 28යි. 28යි. ප්‍රශ්න 6ක් වරද්දගෙන. දම්සි 40න් 40යි සර්. very good. දිනිති 39යි සර්. කොතනද එක ලකුණක් අඩු වුනේ? සර් අර 16 වෙනි එකේ සර් කිව්වේ ක්‍රමේ නැත්තම් එක ලකුණක් කියලා.
ඔව්. ඒකට තමයි සර්. එතකොට අර වටේන ගාන හරිද? හරිනේ. හරි සර්. 16 වෙනි එකේ ක්‍රමේ නැත්තම් එක ලකුණයි. ඔව්. බෙදලා පෙන්නලා නැහැ. නිකම් 54 නේ. හොඳ වැඩි. ඉසාන් 40න් 38යි සර්. මොකක්ද ඉෂාන්ගේ වැරදිච්ච ගාන? 8 වෙනි ගාන සර්. පැය 1යි මිනිත්තු 35 වෙනුවට මොකද්ද ලියලා තියෙන්නේ? මිනිත්තු 35. පැය 1 නෑ. එහෙමද? ඔව් සර්. ආ. ඔව් සර්. ඉරුෂි හතලිහෙන් 30යි. 38යි. එයාගේ මොකද්ද වැරදුනේ? 17 වෙනි ගාන. මිනිත්තු 2යි තප්පර 5යි කියලාද ලිව්වේ? නෙවෙයි. වෙන මොකද්ද ලියලා තියෙන්නේ? පැය 2යි මිනිත්තු 5යි කියලා සර්. පැය වෙන්නේ නැහැනේ නේද එතන? චුට්ටක් ඉන්න බලන්න ඒකට ලකුණු දෙන්න පුළුවන්ද කියලා. බෑ. කලබලයට වරද්ද. කලිත ඉන්නවද? 38යි සර්. ඔයාගේ මොකද්ද පුතේ වැරදි? 7 වෙනි ගාන. ඈ? 7 වෙනි ගාන. සර් පොඩ්ඩක් ඉන්න. කියන්නකෝ. නවීනා සර් ඊයේ රෑ ඩේටා කාඩ් එක ඉවර වෙලා අද උදේ දාගත්තේ පේපරේ කරන්න බැරි වුණා සර්. මට පේපර් එක කරලා එවන්න ඕනේ. නිතිෂ් සර්. 39යි. එයාගේ මොකද්ද ලකුණක් අඩු වෙච්ච තැන? අර 20 වෙනි ගාන ඔව්. අර ඒකේ මම මේ එකක් වැරදියට ලියලා තියෙනවා. මොකද්ද කොහොමද ලියලා තියෙන්නේ? පළවෙනි එකට ලියලා තියෙන්නේ 2ට වඩා 4 ලොකුයි කියලා. හරි ඒක. ඊට දෙවෙනි එකට ලියලා තියෙන්නේ ඍණ 2ට වඩා ධන 2 විශාලයි. ඉතින් හරිනේ. මොකෝ ඇයි වැරදි කියලා හිතුවේ? කොකද වැරදි කියලා හිතුවේ? අර ලොකුයි කියපු වචනේද? ඔව් සර්. නෑ. ඒකට ලකුණු දෙන්න පුළුවන්. ආයි ලොකුයි පොඩි කියලා ලියන්න එපා. හරිද? විශාලයි කුඩයි කියන වචනේ පාවිච්චි කරන්න. අදට විතරයි ඈ. සනුලි. නැද්ද මේ කෙනෙක්? ක්‍රිෂාන්‍යා 39යි සර්. අතන බෙදලා පෙන්නලා නැති හින්දා ලකුණු නැහැනේ. ඔව් සර්. හොඳ වැඩේ. ළඟ හිටියන් ඔක්කොම තයිනවා මේ දෙන්නට. දිනිතිටයි ක්‍රිෂාන්‍යට. සනුලි දැන් ආවනේ. සනුලි ලකුණු කීයක් තිබ්බද? හරි. යෝමික සර් 6 වෙනි ගානේ පස්වරු සර් මාව කට් වුණා. කියන්නේ මොකද්ද? යෝමික මට උත්තර දීලා ඉන්නකෝ. සර් 6 වෙනි ගානේ පස්වරු සම්මතාකාරයෙන් ලියද්දී 2යි 14යි 15 ලියද්දී ඉස්සරහට පස්වරු දැම්මොත් වැරදිද සර්? වැරදීනේ. සාමාන්‍ය විදියට ලියනකොට විතරනේ පස්වර පෙරවරු දාන්නේ. 38යි සර් ලකුණු. සම්මත ආකාරයෙන් ලියනකොට පෙරවරු පස්වරු දාන්නේ නැහැ. ඒක මතක තියාගන්න ඕනේ. නේතන් නේද? සනුලි සර් මගේ ලකුණු 40යි. ඔක්කොම හරිද? ඔව් සර්. නේතන් ඉන්නවද නැද්ද? ඔව් සර්. නේතන්ට ලකුණු කීයද පුතේ? 34යි සර්. ප්‍රශ්න 3ක් වැරදිලා තියෙනවා.
එනෝෂ් 40යි සර්. 40යි සර්. හරි හරි 40 මන් දාලත් ඉවරයි. මේ ලකුණු හැම එකක්ම ගැන මට සතුටුයි. මෙන්න මේ ලකුණ හැර. සාමාන්‍ය දැන් ඔයාලගේ විභාගෙට ඔයාලට ওই විදිහට පුතේ ප්‍රශ්න 20ක් ලැබෙනවා. මම දැන් ඒකට උරු කරන්න ඕන හින්දා තමයි මගේ ප්‍රශ්න පත්‍ර දෙන්නේ නැතුව මේ වාර විභාග ප්‍රශ්න පත්‍ර කීපයක් කතා කරන්න තීරණය කළේ. හරි? ඒවට අපි හුරු වෙන්න බෑ. හරි. දැන් අපි හැමදාම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 10 10 10 10 10 10 කරනවා. ඒතර වාරයකට දැන් අපි මේ වෙනකොට ප්‍රශ්න පත්‍ර 12ක් කරලා තියෙනවා. 12ට වැඩි කරලා තියෙනවා. හරි? මම අර එක තැනකින් ආයි නවත්තලා මුලින් ඉඳලා කරගෙන යනවායි කියලා කියපු හින්දා ප්‍රශ්න පත්‍ර 12ක් කරලා තියෙනවා. ඒ ප්‍රශ්න පත්‍ර 12 ඇතුලේ ඒ කියන්නේ කෙටි ප්‍රශ්න 120ක් අපි කරලා තියෙනවා මේ දැන් වෙනකොට. ඒතර අවුරුද්ද අන්තිම වෙනකොට අපි ප්‍රශ්න 300ක් විතර කරනවා. හැබැයි අපිට වාරයකට ලියන්න වෙන්නේ කෙටි ප්‍රශ්න 20යි. ඒ කියන්නේ ලකුණු 40ක් ලැබෙනවායි කෙටි ප්‍රශ්න 20ට. කෙටි ප්‍රශ්න කියලා තමයි අපි ඔය හඳුන්වන්නේ. හරි? එතකොට ඔය ලකුණු 40න් ලකුණු 35ට වැඩි ලකුණක් ගත්තොත් දැන් මෙතන 34 ලකුණක් තියෙනවා. ඒක මම ප්‍රශ්නයක් නෑ කියලා ගන්නවා. 35ට වඩා වැඩි ලකුණක් ඔයා අනිවාර්යෙන් ගන්න වෙනවා. එහෙම නැත්නම් ඉතින් කරන වැඩේ තේරුමකුත් නැති වෙනවනේ. නේද? 34යි කියලා ගමුකෝ. උතර ප්‍රශ්න 3ක් තමයි වරදින්න පුළුවන්. උතර ප්‍රශ්න 120ක් විතර කරලා ඉවර වෙලා විභාගෙට ගියාම ප්‍රශ්න 6ක් 7ක් වරදිනවා නම් අර ප්‍රශ්න 120ක් කරපු එක එච්චර වැඩක් නැති වෙනවනේ. ඉතින් චුට්ටක් මහන්සි වෙන්න වෙනවා. අනිත් අය සියලු දෙනාගේම ලකුණු හොඳයි. මට හිතන විදිහට මේ 38 ගත්ත අය සහ 39 ගත්ත අය නම් ඌමනාවෙන් වරද්දගෙන තියෙන මේ ප්‍රශ්නය. පොඩි වැරද්දකින් වරද්දලා තියෙන. දැන් එක්කෙනෙකුට වැරදුනා මිනිත්තු ලියන්න ඕන තැනට පැය ලියලා. තව දෙන්නෙකුට ලකුණු නැති වුණා බෙදන්න ඕන ගාන බෙදන්න නැතුව මේ එකපාරට උත්තරේ දාලා. විභාගෙදී එතකොට ටීචර් කියනවා මේක කොපි කරලා දාලා තියෙන්නේ කියලා. ලකුණ නොදී ඉන්නත් පුළුවන්. හරි. එහෙම චූටි වැරදි වලින් තමයි ඔය 38 39 හැදුනේ. ඒක හරි අපරාධේ. කලබල වෙන්න එපා කියන්නේ ඒකයි මම. හරිද? මෙතන දෙන්නෙක් ඉන්නවා ප්‍රශ්න 3ක් සහ 6ක් වැරදිච්ච දෙන්නෙක්. නැවත ඒවා බලන්න, නිවැරදි කරගන්න. ඊළඟ දවසේ මම මේ ප්‍රශ්න පත්‍රයේ ඉතුරු කොටස ඔයාලට ලැබෙන්න සලස්වනවා. ඒක ලියන හැටි ගැන මම චුට්ටක් දැන් කතා කරන්නම්. එතකොට මට ලබන සතිය උපදෙස් දීදී ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? මට විනාඩියක් දෙන්න මම ඒ ලබන සතියේ එවන ප්‍රශ්න පත්‍රයේ වගේ ප්‍රශ්න පත්‍රයක් මම ඔයාලට පෙන්නන්නම්. එතකොට ඒකෙන් තේරුම් ගන්න කොහොමද ඒක කරන්න කියලා මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලට ලැබෙන විදිහේ ප්‍රශ්න පත්‍රයක්. හරි. අපි તો මේක කියලා. right මෙන්න විනාඩියක් දෙන්න. දැන් ප්‍රශ්න පත්‍රයක් ස්ක්‍රීන් එකේ තියෙනවා පේනවද ඔයාලට? ඔව් සර්. තියෙනවනේ. ඔව් සර්. දැන් එතකොට මේ තියෙන්නේ දෙවනි වාරේ ප්‍රශ්න පත්‍රය. මේක ඉදිරියේදී ලැබෙයි. මම පළවෙනි වාරේ ප්‍රශ්න පත්‍රේ පෙන්නුවේ නෑ. ඔයාලට දෙන එක පෙන්නුවේ නෑ. ඒතකොට ප්‍රශ්න එන්නේ මොනවද කියලා තේරෙනවනේ. හරි. මේකෙත් කෙටි ප්‍රශ්න 20යි තියෙන්නේ. ඒ ටික හරි. දැන් මෙන්න මෙහෙම දෙවනි ප්‍රශ්න පත්‍රයක් තියෙන්නේ. හරි. දැන් මේකේ සාමාන්‍ය මෙතන උපදෙස් දෙනවා. මම පෙන්නන්න. මෙන්න මෙතන තියෙනවා මේ. මෙතන තියෙනවා පළමු ප්‍රශ්නය ඇතුළුව වෙනම ප්‍රශ්න 5කට පිළිතුරු සපයන්න. පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 16යි ඊළඟ ප්‍රශ්නයකට ලකුණු 11 ගානේ හම්බ වෙනවා. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයි. දැන් මම කියන්නේ ඔයාලා මේකෙන් ප්‍රශ්න තෝරන්න යන්නේ නැහැ. හරි? ඔයාලට මේ ප්‍රශ්න පත්‍රයේ ආවම මේ ප්‍රශ්න ලියන්න යන්නෙත් නැහැ. හරිද? මේ ප්‍රශ්න වලට උත්තර ලියනකොට ඔයාලා ලියන්නේ මෙන්න මෙහෙමයි. ඔයාලා ලියන කොලේ තියෙනවනේ. මම මේ වෙනම සයිඩ් එක නිකන් ඇඳලා පෙන්නන්නම් මේකෙන් තේරුම් ගන්න. මේකට වෙනම ඔයාලා පොතක් පාවිච්චි කරනවනේ දැනටත්.
හරි. දැන් ඔයාලගේ කඩදාසිය මෙහෙම තියෙන්නේ. අපි දුම් CR කොලේ කොහොමනේ තියෙන්නේ. එතකොට ඔයාලා මේකේ උත්තර ලියනකොට දැන් පළවෙනි ප්‍රශ්නේ කියලා ප්‍රශ්නාංකය ලියලා හරි. ඒකේ දැන් මේකේ නම් මෙතන මේ A කියලා එකක් තියෙනවා. A කියලා දාලා ඒකේ රෝම ඉලක්කම් 1. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ A කොටසේ රෝම ඉලක්කම් 1. ඒකට අදාළ උත්තරේ ලියනවා. ඊට පස්සේ රෝම ඉලක්කම් 2. ඒකට අදාළ උත්තරේ ලියනවා. ඒ විදිහට පුතේ මේකේ තියෙන ප්‍රශ්නවලට උත්තර ටික ලියාගෙන යනවා. හරි. 1 2 3 4 5ට වෙනකම් මෙහෙම පල්ලෙහාට ලියනවා. අරහෙන් මෙහෙන් ඉස්සරහින් හරහට අරහෙට මෙහෙට ලියන්නේ නැහැ ප්‍රශ්න පත්‍ර. මට මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රේ මම ලබන සතියේ බ්‍රහස්පතින්දට එවනවා. හරි. ලබන සතියේ මම බ්‍රහස්පතින්දට එවනවා. මට සිකුරාදා වෙද්දි අනිවාර්යෙන් උත්තර ටික ලියලා එවන්න ඕනේ මෙතන ඉන්න හැම දෙනාම. මට බලා ගන්න ඕනේ මේ වැඩේ පිළිවෙලට කරනවාද කියලා. පිළිවෙලකට කරන්නේ නැති අය ඉන්නවනම් මට ඒගොල්ලන්ගේ වැරද්ද හදන්න ඕනේ. ඒ හින්දා මම බ්‍රහස්පතින්දට එවනවා. ඔව්. කොලේ සර් කිව්වා වගේ හදන්න ඕනද? මොකද්ද? සර් කිව්වා වගේද කොලේ හදන්න ඕන? මට තේරෙන්නේ නැහැ එහෙනම් අහන ප්‍රශ්නේ නා. හරි. ආගෙන ඉන්නකො. දැන් මේ තුන්වෙනි එකටත් ලිව්වා හතරවෙනි එකටත් ඒ ගණන් හදන්න තියෙන පියවර පාවිච්චි කරලා ඒ ටික හදන්න ඕනේ. හරි. ඊට පස්සේ B කොටසට යනවා. දැන් මේ ප්‍රශ්නේ තියෙන විදිහට. හොඳේ. B කොටසේ B කොටසේ තියෙනවා රෝම ඉලක්කම් 1 2 3 කියලා. හරි. ඔයාලට එවන ප්‍රශ්න පත්‍රෙත් එහෙම තියෙයි. 1ට උත්තරේ ලිව්වා 2ට උත්තරේ ලිව්වා මෙච්චර ඉඩ යන්නේ නැති වෙයි සමහර විට. හරි. දැන් ඔන්න පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. තේරුණාද? දැන් ඊළඟ දෙවෙනි ප්‍රශ්නෙට යන්න කලින් මෙතනින් ඉරක් ගහලා එක වෙන් කරනවා. රූල තියලා ඉරක් ගහලා වෙන් කරනවා. දැන් තමයි දෙවෙනි ප්‍රශ්නෙට යන්නේ. හරි. දෙවෙනි ප්‍රශ්නයට ගිහිල්ලා දෙවෙනි ප්‍රශ්නේ තියෙන ප්‍රශ්නාංක ටික බලන්න. ඒ කොටසේ ප්‍රශ්න 5ක් තියෙනවා. එතකොට A කියලා දාලා රෝම ඉලක්කම් 1 2 3 4 දාලා 15ට හදන්න ඕන. හරි? B කොටස කියලා තියෙනවා. ඒ B කොටසේ උත්තර ටික ලියලා ඒක හදන්න ඕන. හරි? ඊට පස්සේ ආයි ඉරක් ගහලා ඒක වෙන් කරනවා. හරි? ඒ විදිහට ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට පැහැදිලිව වෙන් කරලා මේ වැඩේ කරන්න ඕන. හරි? මං කියපු දේ තේරුණාද? නැද්ද? තේරුණා සර්. ඔහොම රෝම ඉලක්කම් ටික දාලා රෝම ඉලක්කම් 1 2 ඔහොම පහක් තිබ්බ දැක්කනේ. හරි. මොකද්ද තේරුන්නේ නැත්තේ? ප්‍රශ්න වලට උත්තර ලියනකොට 15ට උත්තර ලියන්න. ඉඩ තියනවා කියලා මේ පැත්තෙන් අර මෙහෙ ලියන්න යන්නේ නැහැ. හරි? ඊට පස්සේ ප්‍රශ්නාංක හරියට දාන්න. ඒ ප්‍රශ්නේ ඉවරුනහම ඒ ප්‍රශ්නෙට රූල තියලා ඉරක් ගහලා ඒක වෙන් කරන්න. ඊට පස්සේ යන්න දෙවෙනි ප්‍රශ්නෙට. හරි? දෙවෙනි ප්‍රශ්නෙට. ඒකේ කටුවැඩක ප්‍රශ්න ඉස්සරහින්ම හැදුවට කමක් ඔව් නැද්ද? මේ ඒ කටු වැඩ කරන්න මේ පැත්ත පාවිච්චි කරන්න. මේ පැත්ත පාවිච්චි කරන්න ඒව කරන්න අවශ්‍ය වෙන විදියට. හරි? 1යි 2යි 3යි ඒ තියෙන විදියට ඒ ටික කරා. දැන් අපි හිතමු මේකෙන් ඉවරයි කියනවා කියලා. දෙවෙනි ප්‍රශ්නේ ඉවරුනහම දෙවෙනි ප්‍රශ්නෙට ඉරක් ගහලා වෙන් කරනවා. හරි? ඔය පිළිවෙලට 15ට තමයි හදන්නේ. සමහර ළමයි ඉන්නවා මේ කොලේ හරිද? පළවෙනි ප්‍රශ්නේ මෙතනින් ලියනවා. ඒකේ උත්තර ටික ලියාගෙන යනවා. මෙහෙටත් ලියනවා, මේ පැත්තෙනුත් ලියනවා, මෙහෙත් ලියනවා, මෙහෙත් ලියනවා, මෙහෙත් ලියනවා, හැමතැනම ලියනවා. ඊට පස්සේ ආයි මෙහෙන් ඉරි ගහලා මෙහෙම ලියනවා. මේක අස්සෙන් ඉරි ගහලා තව ප්‍රශ්නයක් ලියනවා. කොහොම අපිලිවෙලට වැඩ කරන්නේ නැහැ. තේරුණාද? හරි? එහෙම අපිලිවෙලට වැඩ කරන්නේ නැහැ. මේ නිතිෂ් කාටද මේ මැසේජ් යවන්නේ? හරි වෙන වැඩ කර කර ඉන්නවා වගේ. හරි? එහෙම අපිලිවෙලට මේ වැඩේ කරන්නේ නැහැ.
හරිද? ලස්සනට පිළිවෙලට කොලේට පල්ලෙහාට උත්තර ලියලා ප්‍රශ්නේ ඉවර වුණාම සම්පූර්ණ ප්‍රශ්නේ ඉවර වුණාම තමයි ඒකට ඉරි ගහන්නේ. නැත්තම් ප්‍රශ්නෙට එහෙම ඉරි ගහන්නේ නැහැ. හරිද? මේ රෝමි ඉලක්කම් වලට ඉරි ගහ ඉන්නේ නැහැ. මේ පේනවනේ මම මේ ඉරි ගහලා තියෙන විදිහ. පළවෙනි ප්‍රශ්නේ තියෙන කොටස් ටික ඔක්කොම ඉවර කරාට පස්සේ ඒකට ඉර ගහනවා. දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් කොටස් ටික ඔක්කොම ඉවරනාට පස්සේ ඒකට ඉර ගහනවා. හරි? දෙවෙනි ප්‍රශ්නේ B කොටසකුත් තියෙනවා දැන් මේ. B කොටසත් උත්තරය ලියලා ඉවරනාට පස්සේ ඉර ගහනවා. ඊට පස්සේ යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4ක් තියෙනවා. ඒ හතරම කරලා ඉවරනාට පස්සේ ඉරක් ගහලා වෙන් කරනවා ඔයාලගේ උත්තර පත්‍රේ. ප්‍රශ්න ලියන්නේ නැහැ. හරි? දැන් මේ වගේ වට නම් ලිව්වට කමක් නැහැ. මේ වගේ තැන් වලට නම් ලිව්වට කමක් නැහැ. මේ වල අසමානතා ලකුණ දානකොට මේක ලිව්වට ප්‍රශ්නයක් නැහැ. ඒක ඉවරුනාට පස්සේ ඉර ගහලා හතරවෙනි ප්‍රශ්නේ තියෙන රෝම ඉලක්කම් 6ම ඉවරුනාට පස්සේ තමයි ඉර ගහන්නේ. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නේ A කොටසයි B කොටසයි ඔක්කොම ඉවරුනාට පස්සේ ඉර ගහනවා. 6වෙනි ප්‍රශ්නෙත් එහෙමයි, 7වෙනි ප්‍රශ්නෙත් එහෙමයි. ඒ විදිහට ඔයාලා ප්‍රශ්න එකක්වත් අත්තරින්නේ නැහැ වෙන ප්‍රශ්න පත්‍රයේ. ප්‍රශ්න සියල්ලටම උත්තර සපයන්න ඕනේ. හරි මම බ්‍රහස්පතින්දට එවනවා ප්‍රශ්න පත්‍රේ. මට සිකුරාදා වෙද්දි වැඩේ කරලා ඉවර කරලා එවන්න ඕන. හරි මට සිකුරාදා වෙද්දි වැඩේ කරලා ඉවර කරලා එවන්න ඕන. ඒතකොට ඩේටා ප්‍රශ්න වෙන්න විදියක් නැහැ. අරෝම වෙන්න විදියක් නැහැ. අමතක වෙන්න විදියක් නැහැ. මම බ්‍රහස්පතින්දට ප්‍රශ්න පත්‍රය ඔයාලට දානවා බ්‍රහස්පතින්දා හවස් වරුවේ. පැහැදිලිද? තවත් මොනවා හරි ප්‍රශ්න තියෙනවද? නැහැ සර්. නැහැ. හරි. අර වැරදිච්ච අය විශේෂයෙන් බලන්න ඕනේ වැරදිච්ච තැන් ටික හදාගන්නේ කොහොමද කියන එක. ඒ මොන පාඩම්ද අපිට වැරදින්නේ කියන එක බලන්න ඕනේ. මේ පාඩම් වල තියෙන අභ්‍යාසය එහෙම නැවත වාරයක් බලන්න ඕනේ. හරි. භාග පාඩම තමයි අපි කතා කර හිටියේ. භාග පාඩමේ භාග සංසන්දනය කිරීම කියන තැනට තමයි අපි කතා කළේ. හරි 9.4 අභ්‍යාසය සම්පූර්ණ කරන්න කියලා තමයි මම ඔයාලට කියලා තිබුණේ උපදෙස් දීලා තිබුණේ. මට කීප දෙනෙක් එවලක් තියෙනවා. හරි. එතකොට පහත දැක්වෙන එක් අවස්ථාවල දී ඇති විශාලම භාගය තෝරා ලියන්න කියනවා. එතකොට මම මේක විශාලම භාගය තෝරලා ඉරක් ගහන්නම්. ඒ උත්තරේ ලියලා නම් හරි. අපි දන්නවා මේක ಗುಣ කරගත්තම හරි. දෙවරක් 1 2යි, 6 වරක් 1 6යි. 6 තමයි ලොකු වෙන්නේ. එහෙනම් විශාලම භාගය වෙන්නේ දෙකෙන් එක. හරි. විශාලම භාගය වෙනවා දෙකෙන් එක. මේක ಗುಣ වුණාමත් 15යි 11යි එනවා දෙපැත්තට. නම් 15 තමයි ලොකු එක වෙන්නේ. සෝරි. හරිනේ? මේක තමයි ලොකු එක වෙන්නේ. මේ පැත්තටනේ 15 වෙන්නේ. 3 වරක් 1 3යි 8 වරක් 1 8යි. මේ පැත්තට 8 එනවා 3න් එක තමයි විශාල එක. මේ ටිකේ කවුද ලොකු එක වෙන්නේ? කොහොමද ඒක තේරුවේ ඔයාලා? ළමයි ඔයාලගෙන් අහන්නේ. 3න් 1 කොහොමද 3න් එක කියලා තීරණය කළේ? දැන් ලවයන් සමාන නම් අභ්‍යාස තාම කරේ නෑනේ ස්ටාර්ට් වුණා. අභ්‍යාසය කරගෙන යන ගමන් අපි ඉන්නේ. හරි. ලවයන් සමානයි නම් හරය විශාල එක්කෙනා පොඩිම වෙනවා. එහෙනම් මේකේ අනුව හරය කුඩාම එක්කෙනා තමයි ලොකු එක වෙන්නේ. නැත්තම් මේක මෙහෙම ಗುಣ කරලා ගන්නත් පුළුවන්. මෙන්න මෙහෙමයි ඒක කරන්නේ. බලා ගන්න. දැන් ඉස්සෙල්ලාම තියෙන්නේ 5න් එකනේ. 5න් එකයි 3න් එකයි 7න් එකයිනේ තියෙන්නේ. එතකොට මේ 5 කියන එක ಗುಣ කරන්න ඕනේ අපි 5 කියන එකේ තියෙන උඩ ಗುಣ කරන්න ඕනේ 3 වරක් 7න්. මෙන්න මේ දෙන්නගෙන්ම ಗುಣ කරන්න ඕනේ. එතකොට 3 වරක් 7 21යිනේ. මෙතනට එන්නේ 21. හරි? බලා ගන්න. ඊළඟට 3 කියන එක 3 කියන භාග සංඛ්‍යාවේ උඩ ಗುಣ කරන්න ඕනේ කාගෙන් වෙන්න ඕනේද? දැන් ඔය තේරුම් ගත්ත විදිහට.
3 කියන එක්කෙනාගේ උඩ තියෙන එක ಗುಣ කරන්න ඕනේ 5නුයි 7නුයි. ඉතුරු වෙන දෙන්නගේ. එතකොට 5 7 35යි. එහෙමනම් 7 කියන එක්කෙනාගේ උඩ ಗುಣ වෙන්න ඕනේ කීයෙන්ද? ළමයි 7 කියන දැන් මේ බලන්න ආපහු 5 කියන එක්කෙනාව ಗುಣ කරේ ඉතුරු දෙන්නගෙන් 3නුයි 7නුයි 3 කියන එක්කෙනාව ಗುಣ කරන්නේ ඉතුරු වෙන දෙන්නගෙන් 7නුයි 5නුයි එහෙනම් 7 කියන එක්කෙනාව ಗುಣ කරන්න ඕනේ කාගෙන්ද? 3 7 කියන එක්කෙනා ගත්තම ඉතුරු වෙන්නේ කවුද? 3 විතරද? ආයෙ අහගන්න 5 කියන එක්කෙනා ගැන හිතුවම දැන් ඉස්සලාම හිතන්නේ මෙයා ගැන. මෙයා ගැන හිතුවම ඉතුරු වෙන දෙන්න කවුද? මෙයා මෙතනින් අයින් කරගත්තම ඉතුරු වෙන දෙන්න කවුද? 3න් 1යි 7න් 3යි 7යි 3යි 7යි 3නුයි 7නුයි ಗುಣ කරනවා 3 අරක් 7 21යි 3 කියන එක්කෙනා ගත්තම ඉතුරු වෙන්නේ කවුද? 3න් 1 කියන භාග සංඛ්‍යාව මම අයින් 5යි කරගත්තම 7යි 5යි 7යි 5යි 5යි 7යි 7යි ಗುಣ කරාම කීයද? 5යි 7යි ಗುಣ කරාම කීයද? 35යි 7 කියන එක්කෙනා ගත්තම ඉතුරු වෙන්නේ කවුද? 5යි 3යි. 3යි සර්. 5 රක් 3 කීයද? 5යි 3යි 15යි. දැන් පේනවද කවුද ලොකු කියලා? හරි අහගෙන ඉන්න. දැන් තේරෙනවද කවුද ලොකු කියලා? දැන් 21ද 35ද 15ද ලොකු? 35 35 ලොකුයි. 35 ආවේ මෙන්න මේ 3න් 1 කියන එකට. හරි. රයිට්. ඔන්න ආයි මේක බලා ගන්න. තියෙනවා 12න් 1. ලේසියම මේකේ උත්තරේ 6න් 1 කියලා ගන්න පුළුවන්. 5න් 1 කියලා. හරි. ඔය තුන් දෙනානේ තියෙන්නේ. හරි. 12 කියන සංඛ්‍යාව හිතුවම මේ ගැන නේ අපි ඉස්සෙල්ලාම බලන්නේ. මෙයා ගත්තම ඉතුරු වෙන දෙන්න කවුද යට? ඊළඟ දෙන්නගේ. කවුද පුතේ ඉතුරු වෙන්නේ? මෙයාව අයින් කරගත්තම එහා පැත්තේ ඉතුරු වෙලා ඉන්නේ කවුද? 5යි 6යි කියන විදිහට බලන්න. ඊට පස්සේ නැත්තම් තේරෙන්නේ නැතුව යනවා. හරි. මේක ගත්තම ඉතුරු වෙන්නේ කවුද? 5යි 6යි. 5 රක් 6 කීයද? 30යි. 30යි. දැන් 30යි මෙයාව ගත්තම ඉතුරු වෙන්නේ කවුද? 12යි 12යි 6යි. 12 රක් 6 12යි 6යි 72යි. දැන් මට කියන්නකෝ තුන්වෙනි භාග සංඛ්‍යාව ගැන හිතුවම කාගෙන්ද ගුණ වෙන්න ඕනේ? 12යි 5යි 12යි 5. ඊට වැඩිය 12යි තේරුම් කරන්න දෙයක් 5යි. නෑ ඕකේ. හරිද? එක්කෙනෙක් ගත්තම ඉතුරු වෙන දෙන්න. එක්කෙනෙක් ගත්තම ඉතුරු වෙන දෙන්න. එක්කෙනෙක් ගත්තම ඉතුරු වෙන දෙන්න. එහෙමනේ යන්න ඕනේ වැඩි. එතකොට එතනට එන උත්තරේ කීයද? 60යි සර්. 60යි. දැන් කවුද ලොකු? 72 සර්. 72 ලොකු නිසා 72 උත්තරේට එනවා 5න් 1. හරි. අවධානයෙන් අහගෙන ඉන්න. අහගෙන ඉඳලා කල්පනා කරලා බලලා තමයි කියන්න ඕනේ තේරෙනවද නැද්ද කියලා. අහගෙන ඉන්න නැතුව මොකක්වත් නැතුව එකපාරට තේරෙන්නේ නැහැ. අපිට තේරුන්නේ නැහැ. කියන්නේ නැතුව ඉතලා බලාගෙන ඉන්න ඕනේ. හරි? හරි. දැන් ඊළඟ එකට අවුලක් නැහැ නේ. ඊළඟ ඉලක්කම් දෙකයිනේ තියෙන්නේ. 5 වරක් 2 10යි 3 වරක් 2 6යි. 10 ආපු එක්කෙනා ලොකුයි. මෙයාටනේ 10 එන්නේ. හරි. මේකේ 6 වරක් 5 30යි 7 වරක් 5 35යි. 35 ලොකුයි. මේකේ 8 වරක් 3 24යි 4 වරක් 3 12යි. අරස් 4 ගුණ කරගන්න තියෙන්නේ. විසති අපි ඔය කතා කළා මේ. මෙතන
4 වරක් 3 12යි 5 වරක් 3 15යි. කතරයක් විදිහට ගුණ කරගන්න තියෙන්නේ. 8 වරක් 3 24යි 4 වරක් 3 12යි. 24 තමයි ලොකු. ඔන්න අර වගේ තව ප්‍රශ්නයක් තියෙනවා. right. දැන් 9 ගැන හිතුවම ගුණ වෙන්නේ කාගෙන් කාගෙන්ද? 5යි 7යි සර්. 5 5යි නේ. 9යි 7යි එතකොට 5 වරක් 7 කීයද පුතේ? 35යි සර්. 35යි. 5 කියන එක්කෙනා ගත්තම ගුණ වෙන්න ඕනේ කාගෙන්ද? 9යි 7යි සර්. කීයද එතකොට? 7යි 63යි. 63යි. 3 7 කියන එක්කෙනා ගත්තම 9 9යි 5යි සර්. උත්තරේ 45. 45යි. දැන් 63 ලොකුයිනේ. ඔව් එහෙනම් මේකනේ උත්තරේ. පැහැදිලිද දැන්? හරි. ඊළඟ බලන්නකෝ. 11 කියන එක්කෙනා ගත්තම ගුණ වෙන්නේ කාගෙන්ද? 17යි 13යි. 17නුයි 13නුයි. මම ඒක මෙහෙම ලියාගන්න. 17යි 13 හා. 17 කියන එක්කෙනා ගත්තම 11යි 13යි 11යි 13යි හරිනේ. 13 කියන එක්කෙනා ගත්තම 11යි 17යි 11නුයි 17නුයි. මේවල ගණන් ටික 11යි 17යි ඔව්. දැන් ටිකක් ලොකුයිනේ මේක. 17යි දැන් ටිකක් මේක ලොකුයිනේ. නේද? හරි. දැන් උත්තර අරගෙන නැහැනේ. ඔන්න බලන්නකෝ පුතේ. දැන් මෙන්න මේ දෙන්න ගැන හිතුවොත් 17 මේ දෙන්නගෙන් මේක ලොකුයි. ඇයි මේක ලොකු වෙන්නේ? 17 වරක් 3 ලොකුයි 13 ලොකුයි සර්. 13 ඒවා 17ක් ගන්නකොටද 13 ඒවා 11ක් ගන්නකොටද ලොකු? 13 වරක් 11ද ලොකු? 13 වරක් 17ක් ගන්නකොට ලොකුයි සර්. 13 ඒවා 17ක් ගන්නකොට ලොකුයි. හරි? 13 ඒවා 17ක් ගන්නකොට නිකම්ම ලොකුයි. හරි? උත්තරේ අරගන්න පුළුවන්. උත්තරේ අරගෙන බලන්නත් පුළුවන්. උත්තරේ අරගෙන බැලුවත් එච්චර තමයි. ඒ උත්තරේ සර් 221යි නේද සර් එන්නේ? 221ක් එන්නේ. මම මේ උත්තරේ ගැන කතා කරේ නැහැ. විශාල කුඩා ලකුණු දාන්න තියෙනවා. පස්සරක් එක 5යි, පස්සරක් 3 3යි. 5 ලොකුයි. 13 වරක් 8, 13 වරක් 5. උත්තරේ දන්නේ නැහැ. ඒ උනාට දන්නව නේද 13 වරක් 8ට එන උත්තරේ ලොකු වෙන්න ඕනේනේ 13 වරක් 5ට එන උත්තරේට වඩා. දෙවරක් එක 2යි, 6 වරක් එක 6යි. 6 ලොකුයි. 11 වරක් 5 55යි, 7 වරක් 5 35යි. කවුද ලොකු දැන්? 11 වරක් 11 වරක් 5 55යිනේ. මේක ලොකුයි. ඊළඟට කොහොමද බලන්නේ කියන්න බලන්න මට. පළවෙනි ගානේ සර් මේ කට ඇරෙන්න ඕනේ 5න් 3 කියන පැත්තට නෙවෙයිද? ඔව් සර් පස්සරක් එක 5යි, පස්සරක් 3 15යි නේ. ඔව්නේ සර්. මේ පැත්තට. දැන් හරිනේ. හරි. පස්වෙනි ගානේ කොහොමද වෙන්නේ කියන්න පුතේ මට ටක් ගාලා. කෝ 4යි 4ක් 4 28යි සර්. 28යි. 9 වරක් 4 36යි 36යි. දැන් කවුද ලොකු එතකොට? 36යි 36 සර්. එහෙනම් කට ඇරෙන්න ඕනේ මේ පැත්ත. ඊළඟ කියන්න බලන්න. 3 වරක් 5 15යි 3 වරක් 15යි. 4 වරක් 7 සර් 28යි සර්. කොහෙද ඔය 4 වරක් 7ක් තියෙන්නේ? අපි ඉන්නේ 6 වෙනි 6 ගානේ. වරක් 6යි ආ. 35 ලොකුයි සර් මං සර් යටට ලියලා දෙන්නේ. ඒක ඉතින් ඔයගේ වැරද්දක් නේ. හයවෙනි එක කියන්න මට ආපහු
තුන්වරක් 5 15යි. තුන්වරක් 15යි. හයවරක් 1 6යි. හයවරක් 1 6යි. කවුද ලොකු වෙන්නේ එතකොට? 15. 15. 15 වෙන්නේ මේ පැත්තේ. ඊළඟට කොහොමද ගන්න කියන්නේ? 10 වරක් 3. 10 වරක් 3 30යි. හයවරක් 5 30යි. 6 වරක් 5 30යි. අන්න දෙන්නටම 30 30 ආවා. එහෙනම් මොකද වෙන්න ඕනේ මේ දෙන්නා? සමාන ලකුණ සමාන වෙන්න ඕනේ. ඊළඟට කොහොමද ගන්නෙ? 18 වරක් 2 18 ඒවා දෙකක්. කී 18 ඒවා දෙකක්. 36යි. 36යි. හරි. අනිත් පැත්තට? තුන්වරක් 7 ඔව් 21යි. 21යි. එතකොට කවුද ලොකු වෙන්නේ? 36ද 21ද? 36. 36. මේ පැත්තට න්යා. මට පේන්නේ විදූෂ විතරයි උත්තර දෙන්නේ. ඊළඟට 9 වරක් 4 9 වරක් 4 36යි. 36යි. අනිත් පැත්තෙන් තුන්වරක් 12 3 වරක් 12. 3 වරක් 12. ඒත් 36යි. එහෙනම් උත්තර දෙක සමානයි. මේකේ 5 වරක් 1 5යි. හ්ම් දෙවරක් 2 4යි. 4යි. එතකොට කොයි පැත්තද ලොකු වෙන්න ඕන? පහෙන් දෙක පැත්තද දෙකෙන් එක පැත්තද? දෙකෙන් එක. දෙකෙන් එක පැත්ත. ඒ පැත්තනේ 5. ඊට පස්සේ 10 වරක් 1 10යි. හ්ම් දෙවරක් 9 18යි. දෙවරක් 9 18යි. එතකොට 18 ලොකුයි නේ. 9 වරක් 2 18යි 10 වරක් 1 10යි. දෙපැත්තටනේ ගුණ කරලා බලන්න ඕනේ. මේ පැත්ත ලොකුයි. අවසාන එක. දෙවරක් 7 14යි. දෙවරක් 14යි 11 වරක් 1 11යි. 11යි. එතකොට 14 ලොකුයි නේ. 14 ලොකුයි. දෙපැත්තට ගුණ කරන්න ඕනේ. හරි. ආරෝහණ පිළිවෙලට හදන්න කියලා කියනවා. ආරෝහණ පිළිවෙලට හදන්න කියලා කියනවා පළවෙනි ගාන. ආරෝහණ පිළිවෙල කියන්නේ මොකද්ද පුතේ? පොඩි එකේ ඉඳලා ලොකු එකට සර්. පොඩි එකේ ඉඳලා ලොකු එකට. හරිද? දැන් ඔන්න මම මේක මෙහෙම හදන්න. 7න් 1 4න් 1 9න් 1නේ පළවෙනි ගානේ තියෙන්නේ. right. දැන් මට කියන්න 7 කියන එක්කෙනාව ගුණ වෙන්න ඕනේ කාගෙන්ද කියලා. 4 නෙවෙයි 9 නෙවෙයි සර්. 4 වරක් 9න්. 4 වරක් 9 කීයද පුතේ? 36යි. 36යි. 4 කියන එක්කෙනාව ගුණ වෙන්න ඕනේ කාගෙන්ද? 7 නුයි 9 නෙවෙයි සර්. 7 වරක් 9න්. එතකොට කීයද? 7 වරක් 9 කීයද? 63යි සර්. 63යි. චක්කර පාඩම් මදි නේද? 9 කියන එක්කෙනාව ගුණ වෙන්න ඕනේ කාගෙන්ද? 7යි 4 නුයි. 7 වෙනුයි 4 වෙනුයි. කීයද 7 වරක් 4? 28යි සර්. 28යි. කලින් සර් හරියට මයික් එක ඕන් වෙන්නේ නැහැ සර්. දැන් බලන්න කවුද ආරෝහණ පිළිවෙලනේ පොඩිම එක්කෙනා කවුද ආවේ අපිට? 28. 28 එන්නේ කාගෙන්ද? 7 වරක් 7. පෙන් එකට සර්. 9න් එකට. ඊළඟට කවුද? 36. 36 එන්නේ කාගෙන්ද? 7න් එකට සර්. 7න් එකට. එහෙනම් අන්තිමේට එන්න ඕනේ කවුද? 4න් එක සර්. 4න් එකට. ඉතුරු වෙන එක්කෙනානේ. පැහැදිලිද? හරි. ඕක පහසුවෙන් ගන්නත් පුළුවන්. හරි. ලවයන් සමාන වෙලාවට යටින් බලලා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි. අපි යමු දෙවෙනි ගානට.
5න් 4 11න් 4 7න් 4 උඩ ඔක්කොම එක වගේනේ තියෙන්නේ. right එහෙනම් ප්‍රශ්නයක් නැහැ. 5 කියන එක්කෙනාගේ 4 කියන 5 කියන එක්කෙනාගේ උඩ ගුණ වෙන්න ඕනේ කාගෙන්ද? 11නුයි 7නුයි 11 සරක් 7. කීයද 11 සරක් 7? 77යි සර්. 77. 11 කියන එක්කෙනා ගුණ වෙන්නේ එතකොට 7නුයි 5නුයි 5නුයි සර්. 5නුයි 7නුයි. එතකොට 35යි සර්. 35යි. 7 කියන එක්කෙනාගේ 11නුයි 5නුයි සර්. උත්තරේ 55යි. 5නුයි 11නුයි. එතකොට උත්තරේ 55යි සර්. දැන් පොඩි මේක 35නේ. පොඩි මේක 35නේ. හරි. පොඩි මේක 35 නිසා 35 ලැබෙන්නේ අපිට 11න් 4 කියන. 11න් 4 සර්. දෙවැනි එකෙන් එක ලැබිලා තියෙන්නේ. ඊළඟට 55 කියන එක ලැබිලා තියෙන්නේ 7න් 4. හරි නේද? අවසානයේ 5න් හරි සර්. තුන්වෙනි ගානට යන්න. තුන්වෙනි ගානේ හරිම පහසුයි ಗುಣ කර කර බලන්න අවශ්‍ය නැහැ. ඇයි ಗುಣ කර කර බලන්න අවශ්‍ය නැත්තේ? හරයන් සමානයිනේ සර්. ඔව්. හරයන් සමානයි. කපලා තියෙන එකම සයිස් කෑලි වලට නේද? එහෙනම් පොඩි මෙක්කෙනා වෙන්නේ 8න් 1. පොඩි මෙක්කෙනා වෙන්නේ 8න් 1. ඒක ලේසියිනේ. සමාන කෑලි වලටනේ කපලා තියෙන්නේ. ඒතර එක්කෙනෙක් කේක් එකක් 8කට බෙදලා කෑලි 3ක් කනවා. තව එක්කෙනෙක් කේක් එක ගෙනල්ලා 8ට බෙදලා 5ක් කනවා. අනිත් එක්කෙනා 8ට බෙදලා 1යි කන්නේ. 8න් 1යි 8න් 3යි 8න් 5යි. ඒක හරිම ලේසි ගානක්. මම ප්‍රශ්න ලිව්වේ නැහැ එතන. right. හතරවෙනි එකෙත් ඒ විදිහටම නේද තියෙන්නේ? ඔව් සර් යට ටික සමානයිනේ. යට ටික සමානයි නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට පොඩි මෙක්කෙනා වෙන්නේ කවුද පුතේ එතකොට? 12න් 5 12න් 5. ඊළඟ එක්කෙනා වෙනවා 12න් 7. අවසාන එක්කෙනා 12න් 12න් 11. 12 හරි. පස්වෙනි ගානට යමු. කේ තියෙනවා 12න් 11. තියෙනවා 6න් 5. ඊළඟට තියෙනවා 12න් 7. දැන් මේ ගානේ උඩවත් යටවත් සමාන නැහැ. හරි? මොන බලන්නකෝ. එතකොට එතන හරි පරිස්සමට ගන්න වෙනවා. මේකට කෙටි ක්‍රමයකුත් තියෙනවා. මෙන්න මෙයාව 12 කරගත්තා නම් ඒත් හරි. එතකොට එතන උඩට 12න් 10 වෙනවනේ. තුල්්‍ය භාගයක් ගත්තොත් 6 වරක් 2 12යි 5 වරක් 2 10යි කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි ඔය හරස් විදිහට ಗುಣ කරන ක්‍රමයට ගත්තොත් මුල ඉන්න 12 ಗುಣ වෙන්න ඕනේ කාගෙන්ද? ඉස්සරහම ඉන්න 12 ಗುಣ වෙන්න ඕනේ කාගෙන්ද? 6නුයි 12නුයි 6නුයි 12නුයි උඩ ඉන්න 11ත් ගන්න වෙනවා. කලින් ඒවට උඩ ඉන්න ඒවා ගත්තේ නැත්නම් උඩ ඕවා ඔක්කොම සමානයි. දැන් මේකේ උඩ ඒවා සමාන නැහැ. හරි? හරි. ඊළඟ එකට මට කියන්නකෝ ඊළඟ එක ಗುಣ වෙන්න ඕනේ කාගෙන්ද? ඊළඟ එක ಗುಣ වෙන්න ඕනේ කාගෙන්ද? 12නුයි 5නුයි ආන්න හරි. 12නුයි 12නුයි උඩ තියෙන 5නුයි. ඊළඟට ඉන්න එක්කෙනා ಗುಣ වෙන්න ඕනේ කාගෙන්ද? 12නුයි 6නුයි 12නුයි 6නුයි 7නුයි සර්. හරි. එතකොට උත්තර ටික ගන්න වෙනවා. 12ක් 6 72යි. 72 ගුණ කරනවා 11න්. 11 චක්‍රේ පුළුවන්. 11 2 22යි. දෙකක් ඉතුරුයි.
11ක් 77යි 78යි 79යි. මෙතනට එනවා 792ක්. 12ක් 12 කීයද? එහෙම නැත්නම් 12ක් 5 60යි කියලා අරගෙන 60 12න් ගුණ කරන්න පුළුවන්. නැත්නම් 12ක් 12 කීයද පුතේ? 144යි සර්. 144යි 144 ගුණ කරනවා 5න්. වසරක් අතර 20යි දෙකක් ඉතුරුයි. වසරක් අතර 20යි 2යි 22යි ඒත් දෙකක් ඉතුරුයි. වසරකේ 5යි 2යි 7යි. එතනට එන්නේ 720යි. මේකට 12ක් 6 72යි සර්. 72 ඒවා කීයක් බලන්න ඕනද අපි? 7ක් බලන්න ඕනේ සර්. 7ක්. එතකොට 4ක් 2 14යි. එකක් ඉතුරුයි. 4ක් 7 49යි සර්. 49 අර ඉතුරු වෙච්ච එකයි 50යි සර්. 504යි. දැන් පොඩිම එක්කෙනාට එන්නේ 504 කියන ගානනේ. ඒක ලැබෙන්නේ අපිට 12න් 7. අන්තිමට තමයි පොඩිම එක්කෙනාවේ අන්තිම එක්කෙනා තමයි එහෙනම් පොඩිම එක්කෙනා. ඊළඟට කවුද? 720 නේ පොඩි. 6න් 5. ඊළඟට 12න් 1. හරි. ඉලක්කම් ටික එහෙට මෙහෙට මාරු කරලා ಗುಣ කරගත්තම අපිට මේවා බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. දැන් සමහර අයට මේක නිකන් අමාරුයි වගේ තේරෙන්න පුළුවන්. හරි? ಗುಣ කරන්න කම්මැලි හිතුනොත් තමයි එහෙම හිතෙන්නේ. අපි අන්තිම එක බලමු. සර් ඔව්. මන්ට කනෙක්ටින් ප්‍රශ්නයක් නිසා මේක හරියට අහගන්න බැරි වුණා. රෙකෝඩින් එක එවනවද සර්? ඔව් රෙකෝඩින් එක දානවා. ඒව බලන්න ඈ. රයිට්. පස්සෙන්නේ 6 වෙනි එක. හරි. මම ඒ ගාන එතන තියෙද්දි මම ගාන කතා කරන්නම් හරි. මේ 10 කියන එක්කෙනාව ಗುಣ වෙන්න ඕනේ කාගෙන්ද කියන්න බලන්න. 22 නෙවෙයි 11 නෙවෙයි 7 නෙවෙයි සර්. 11 22 7. 11 22 7. ඊළඟට ඉන්න 11 ගුණ වෙන්න ඕනේ කාගෙන්ද කියන්න බලන්න දැන් එහෙනම්. 22 නෙවෙයි 10 නෙවෙයි 7 නෙවෙයි සර්. 10 නුයි 22 නුයි 7 නුයි. හරිනේ? අන්තිමේට ඉන්න 22 කියන එක ගුණ වෙන්න ඕනේ කාගෙන්ද? 10 නෙවෙයි 11 නෙවෙයි 13 නෙවෙයි සර්. 10 නුයි 11 නුයි උඩ ඉන්න 13 නුයි. දැන් ඉතින් උත්තර ටික ගත්තා නම් හරි. 22 ගුණ වෙනවා ඉස්සෙල්ලාම 11න්. මෙතෙන් ගන්න. 11 2 22යි දෙකක් ඉතුරුයි 11 2 22යි අර ඉතුරු දෙකයි 24යි. ඒ මුල දෙන්න ගුණ වුණාම එක ගුණ වෙනවා අපව 7න්. 4 2 14යි එකක් ඉතුරුයි 4ක් 4 කීයද පුතේ? 28යි සර්. 28යි අර ඉතුරු එකයි 29යි ඒ දෙකක් ඉතුරුයි 4 2 14යි මේ දෙකයි 16යි නේ 1694 ඊළඟ එක කොහොමද ගන්නෙ? 10 වරක් 22 කීයද? 220යි සර්. 220යි. ಗುಣ කිරීම හරියට තියෙන්න ඕනේ. බිඳුවයි 4ක් 2 14යි එකක් ඉතුරුයි 4ක් 2 14යි එකයි 15යි. එතකොට එනවා අපිට 1540. අන්තිම එකට කොහොමද එන්නේ? 10 වරක් 11 සර් 110යි. 110යි. 110 ගුණ කරන්න ඕනේ අපි 3න් සර්. 3ෙන්ද 13ෙන්ද? 13න් සර්. 13ෙන්. 3 අරක් බිඳුව බිඳුවයි 3 අරක් 1 3යි 3 අරක් 1 3යි. 1 අරක් බිඳුව බිඳුවයි 1යි 1යි. බිඳුවයි 3යි 4යි 1යි. 1430යි. වැඩේ ඉවරයි.
කවුද පොඩිම එක්කෙනාද? කවුද පොඩිම එක්කෙනා? දැන් කට්ටිය ඉන්නවද නැද්ද කියලා මට සැකයි. කවුද පොඩිම එක්කෙනා? දැන් අර උත්තර තුනේ 1430 පොඩි. ඒක ලැබෙන්නේ අපිට කීයෙන්ද එතකොට? 22න් 13. 22න් 13. ඊළඟට පොඩි එක්කෙනා ඉන්නේ දෙවනියට නේ 1540. 1540 11න් 7. හත සර්. එහෙනම් ඉතින් අනිත් එක්කෙනා මේ ලොකුම එක්කෙනා වෙන්න ඕනේ. ඇයි මේ අන්තිම ගණන් දෙකට 1694 10න් 7. ඔව් ඇයි මේ අන්තිම ගණන් දෙකට ඉලක්කම් 3ක් ගුණ කරේ? අනිත් ඒවාට 2යිනේ ගුණ කරේ. සර් ඒකේ ලවයන් සමාන නැති ඉඳලා ඔව් සර්. ඒකේ කොහෙවත් සමාන නැහැනේ. දැන් මුල් ගණන් දෙකේ ලවයන් සමානයි. එතකොට ඉතින් කොහොමත් ඕක 4න් ගුණ වෙන එක හැම එක්කෙනාටම පොදු හින්දා ඒක අපි අත්හැර ගන්නවා. හරි. දැන් පළවෙනි එක ගත්තොත් උඩ හැම එක්කිනාගේම එක ඉන්නවනේ. හැමෝම එකෙන් ගුණ වෙනවා. ඒක වෙනසක් වෙන්නේ නැති හින්දා ඒක අපි අත්හැර ගන්නවා. දෙවෙනි එකේ උඩ ඔක්කොගේම 4 තියෙනවා. ඒ හින්දා බොරුවට 4න් ගුණ කරලා වැඩක් නැහැ. ඒ හින්දා යට ටික විතරක් ගුණ කරගන්නවා. තුන්වෙනි එකේ අපි ගුණ කරලවත් බැලුවේ නැහැ. ඇයි තුන්වෙනි එකේ ගුණ කරලා බැලුවේ නැත්තේ? ඇයි තුන්වෙනි එකේ අපි ගුණ කරලා බැලුවේ නැත්තේ? ළමයි තුන්වෙනි එකේ සර් ඒකේ හරයන් සමානයි සර්. තුන්වෙනි එකේ හරයන් සමානයි හැම එක්කෙනාගේම. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එකම සයිස් කෑලි වලට කපලා තියෙන්නේ. හතරවෙනි එකෙත් එහෙමයි නේද? ඔව් සර්. හතරවෙනි එකෙත් එහෙමම තමයි. පස්වෙනි එකට ගන්නකොට උඩයි යටයි දෙකම අසමානයි. එකම සමාන වෙන කවුරුත් නැහැ. එතකොට මුලින් ඉන්න එක්කෙනාගේ යට මුලින් ඉන්න එක්කෙනාව 6නුයි 12නුයි ගුණ කරලා මුලින් ඉන්න එක්කෙනාව මෙයාව ඉතුරු දෙන්නගෙන් ගුණ කළා මේ උඩ ඉන්න එක්කෙනාවෙනුත් ගුණ කරන්න ඕනේ. 6 ගුණ කිරීම 12 ගුණ කිරීම 11. මෙදී මෙතන ගන්නම්. දැන් දෙවනි එක්කෙනාව 12 ගුණ කිරීම 12 ගුණ කිරීම උඩ ඉන්න 5. අන්තිම එක්කෙනාව 12 ගුණ කිරීම 6 ගුණ කිරීම උඩත් වෙනස් හින්දා උඩනෙත් ගුණ කරලා ගත්තා. ගුණ කිරීම හරියට කරගත්තා නම් උත්තර ටික ලස්සනට බලන්න පුළුවන්. අන්තිම එක ගත්තොත් ඒකේ උඩ යටස් කොහෙවත් සමාන අය පේන්න නැහැ. 10 කියන එක්කෙනාව ගුණ කරන්න ඕනේ. එතකොට අපි 11 22 උඩ ඉන්න එක්කෙනා 7. 11 කියන එක්කෙනාව 11 කියන එක්කෙනා ගුණ කරලා තියෙන්නේ අපි 10 22 උඩ ඉන්න 7. අන්තිමේට 22 කියන එක්කෙනාව ගුණ කරලා තියෙනවා අපි 10 11 13. 11 13 සර්. හරි. එකිනෙකට වෙනස් හරයන් ඇති වෙනස් හරයන් තියෙන දෙකෙන් එකට වඩා කුඩා භාග දෙකක් ලියන්න. දෙකෙන් එකට වඩා පොඩි ඒවා. එතකොට 3න් 1 කියලා ලියන්න පුළුවන්. 4න් 1. ඇයි මේ ඔක්කොම යට දැන් වෙනස් වෙනවනේ. හරි. දැන් මෙහෙමනේ ඔයක තියෙන්නේ. මම රූපයක් අඳින්නම්කෝ මෙහෙම. ඔන්න දෙකෙන් එකක්. හරි. ඒක අපි 3කට කැපුවොත් මොකද වෙන්නේ? ඔය රූපෙම අරගෙන. සමාන කොටස් 3කට බෙදන්න වෙනවා. 1 2 3 4 5 6 7 8ක් නේ අරගෙන තියෙන්නේ. දල වශයෙන් මේ වගේ වෙනවනේ. මොම් වෙනවනේ දල වශයෙන්. හරියටම කොටු ගත්තේ නැති වුණාට මේ බලන්න. ඒකම අරගෙන 4කට බෙදුවොත් ඊටත් වැඩිය පොඩි කෑලි ලැබෙන්නේ නේ.
හරි දැන් මේ එක කෑල්ලක් ගැන හිතුවොත් එන්න මේක පොඩි වෙලානේ කපන කෑලි ප්‍රමාණය වැඩි වෙන්න නේ. ගෙදරට ගේන කේක් එකක් ගැන හිතන්න. කේක් එක කණ්ඩ ඉන්න පිරිස වැඩි නම් කැපෙන කෑල්ල චූටිනේ. මොහොනේ වෙන්නේ. එන්න කොටස් ටික චූටි වෙලා තියෙනවා. තවත් ඕන තරම් ලියන්න පුළුවන් 5න් 1 6න් 1 7න් 1 8න් 1 10න් 1 100න් 1 ඕන තරම් ලියන්න පුළුවන් නේද? කට්ටිය නැද්ද අද? සද්දයක්වත් ඇහෙන්නේ ඉන්නවද නැද්ද කියලා මට හොයාගන්න බෑ. කැමරාවක්වත් ඔන් වෙලා නැහනේ. එමුත් අපි ඉස්සරහට කැමරා හැම ඔන් කරලා තියාගන්න වෙනවා. එතකොට මට ඉන්නවද නැද්ද කියලා අහහා ඉන්න ඕනේ නැහැ. මට පේනවා. සර් සමහර වෙලාවට සර් මයික් එක ඕන් වෙන්නේ සර්. දැන් හැමෝටම මේ ප්‍රශ්න වෙන්නේ නැහනේ. ඉන්නවා සර්. නිදිද කට්ටිය? නෑ සර්. හරි. ටියුට් එක තියෙනවනේ. ටියුට් එකේ මේ 9 වෙනි ගාන ගෙදර වැඩක් ඈ. ඒකයි මම මේ ටික කරන්න එපා කිව්වේ. මේ සතිය කරන්න තියෙන ගෙදර වැඩ. මේක ගෙදර වැඩක්. 10 වෙනි ගාන. 11 වෙනි ගානක් ගෙදර වැඩක්. ලොස්සනි ගානේ ගණන් 5ක් තියෙනවා. හරි. ඔන්න දැන් තමයි උගන්වන්න පටන් ගන්න. පැය භාගයක් ඉතුරු වෙලා තියෙනවා. රයිට්. දිනේ දාන්නකො. ඔව්. සර් මේ ටියුට් එකේ 11 ගණන් දෙකක් තියෙනවා. ඊළඟ 11 වෙනි ගානේ මොකද්ද තියෙන්නේ? එකතු කරන්න කියලාද? ඒකට කමක් නැහැ. හරි. ඒක නෙවෙයි ඔය ආරෝහණ පිළිවෙලට හදන එකෙන් කරන්න ඕනේ. හරිනේ. දැන් අපි මේකේ 11 වෙනි ගාන කරනවා. රයිට්. දිනේ දාන්නකො. පොත අරගෙන. දිනේ දාලා පුතේ මාතෘකාව ලියන්න. භාග එකතු කිරීම හා භාග එකතු කිරීම හා අඩු කිරීම. භාග එකතු කිරීම හා අඩු කිරීම. හරි. මේක තමයි අපිට තියෙන භාග පාඩමේ අන්තිම පාඩම. එතකොට මම මුලින් කියපු කාරණාව ඇත්තනේ. භාග පාඩමේ මාතෘකා පොඩි ඒවා ගොඩයි. මුලින්ම පටන් ගත්තේ භාග කියන්නේ මොනවද කියලා උගන්වනවා. රූප අඳින්න ඉගෙනුවා. ඊට පස්සේ ඇඳලා තියෙන රූප වලින් භාග ගණන් ලියන්න ඉගෙනුවා. ඒවා කියවන හැටි ඉගෙනුවා. ඊට අමතරව අර විශේෂ භාග 3ක් ඉගෙන ගත්තා එදිනදා ජීවිතයේදී අපි පාවිච්චි කරන භාගය, කාල, තුන් කාල. ඕක තමයි මුලින්ම ඉගෙන ගන්න. ඊට පස්සේ භාග වලින් අපි භාග වර්ග කරා. තත්ත්‍ය භාග සහ ඒකක භාග විදිහට. හරි. ඊට පස්සේ අපි තුල්්‍ය භාග ලිව්වා. උඩයි යටයි දෙකම එකම සංඛ්‍යාවකින් ගුණ කරලා. ඊළඟට අපි ලිව්වා භාග සරල කරන හැටි. උඩයි යටයි දෙකම එකම ගානකින් බෙදලා. ඊට පස්සේ අපි කතා කරා භාග සංඛ්‍යා කොහොමද සංසන්දනය කරන්නේ? ලොකු කුඩා භාග තෝරන්නේ කොහොමද? ඔන්න අද අපි ඇවිල්ලා තියෙනවා අන්තිම තැනට මේ භාග පාඩමේ. භාග පාඩම තමයි මේ වාරේ තියෙන දිගම පාඩම. අනිත් පාඩම් හරිම ලේසි, එක දවසයි දෙකයි උපරිම.
භාග එකතු කිරීම හා අඩු කිරීම. හොඳට අහගෙන ඉන්න ඕන. ගණන් කීපයකට අපි යනවා. ඊට පස්සේ තමයි ටියුට් එකේ තියෙන ගණන් ටික හදාගෙන යන්නේ. පුතේ භාග සංඛ්‍යා එකතු කරන්න තිබ්බත් අඩු කරන්න තිබ්බත් කොහොම තිබ්බත් හරි දැන් එකතු කිරීම ගණන් අඩු කිරීම ගණන් එහෙම තියෙනවා. කොහොම තිබ්බත් ඔන්න බලා ගන්න. එකතු කරන්න තිබුණත් අඩු කරන්න තිබ්බත් අපි තුන් මෙහෙම මෙතන තියෙනවනේ එකතු කිරීමේ මේවා ලියා ගන්න එපා මම අවශ්‍ය දේවල් ලියා ගන්න දෙන්නම්. ඉතල බලාගෙන ඉන්න ඕනේ අහගෙන ඉන්න ඕනේ. අහගෙන බලාගෙන ඉඳලා ගණන් හදාගන්න යන්න තේරෙන්නේ නැත්නම් තමයි තේරෙන්නේ නැහැ කියලා කියන්නේ. නැත්නම් ඉතින් වෙන වැඩක් කර කර ඉඳලා තේරුන්නේ නැහැ කියන්න පුළුවන්. නේද? ඒ හින්දා හොඳට අහගන්න. හරි? භාග එකතු කරනකොටයි අඩු කරනකොටයි ඔය ගණිත කර්ම දෙකේදීම අපි බලන්න ඕනේ මේ යට ඉන්න සංඛ්‍යා දිහා. ගණන් කීයක් එකතු වෙන්න තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. හරිද? මම තව ගාණක් ලියන්න. හරි. කොහොම තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. භාග එකතු කරනකොටයි අඩු කරනකොටයි අපි බලන්න ඕනේ ඒ භාග සංඛ්‍යාවල හරයන් සමානද කියලා. ඔච්චරයි බලන්න. භාග සංඛ්‍යාවල දෙන හරයන් සමානද කියලා බලනවා. හරයන් සමානයි නම් විතරයි අපිට ඒ ගණන් හදන්න පුළුවන් වෙන්නේ. දැන් මේ බලන්න. මේ පළවෙනි ගානේ හරයන් සමානද නැද්ද? සමානයි. සමානයි සර්. සමානයි. සමාන නිසා ප්‍රශ්නයක් නැහැ. අපි සුළු කරනකොට ඒ කියන්නේ ගානේ එකතු කරනකොට හරි අඩු කරනකොට හරි කරන්නේ ලවයන් වලට විතරයි. දැන් මේ දෙන්නගේ හරයන් දෙක සමානයි 8 8 තියෙනවනේ. එහෙනම් 8 එහෙම්මම තියෙනවා. 1යි 3යි එකතු කරාම කීයක් එනවද? 4යි සර්. දෙවෙනි ගානේ හරයන් සමානද නැද්ද? සමානයි සර්. සමානයි. ඒ කියන්නේ පුළුවන්නේ. ඒ කියන්නේ පුළුවන් මේක සුළු කරන්න. සමානයි සර්. උත්තරයට එන්න ඕනේ 5න් කීයද? 2යි. 2යි. අන්තිම එකේ හරයන් සමානද නැද්ද? සමානයි සර්. සමානයි. එහෙනම් එකතු කරන්නනේ තියෙන්නේ. තුන් දෙනාම එකතු කරන්නනේ තියෙන්නේ. 10න් 7යි සර්. 7යි. 7යි. මතක තියාගන්න ඕන කාරණාව මෙච්චරයි. හරයන් සමාන වෙන්න ඕන. ඒ කියන්නේ යට සමාන වෙන්න ඕන. උඩ විතරයි අපි සුළු කරන්නේ. හරක් අපි වෙනස් කරන්නේ නැහැ කීයට. හරිද? හරක් එකතු කරන්නේ ළමයි ටික එකතු කරන්නේ. හරිද? හරයන් සමාන වෙන්න ඕනේ. ලවයන් විතරයි සුළු කරන්නේ. හරි? හරයන් සමාන වෙන්න ඕනේ. ලවයන් විතරයි සුළු කරන්නේ. හරයන් අසමාන වෙච්ච වෙලාවට කරන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. හරි? අපි පොඩි සටහනක් තියෙනවා ලියාගමු. මේ ටික අපි පස්සේ ලියමු. ලියන්න මෙතන උඩින්. ලියමු. භාග එකතු කිරීමේදී හා අඩු කිරීමේදී භාග එකතු කිරීමේදී හා අඩු කිරීමේදී ඒවායේ
හරයන් පුතේ හරයන් මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕන සර්. හරයන් සමාන විය යුතු අතර හරයන් සමාන විය යුතු අතර හරයන් සමාන විය යුතු අතර ලවයන් පමණක් ලවයන් විතරයි සුළු කරනු ලැබේ. හරයන් සමාන විය යුතු අතර ලවයන් පමණක් සුළු කරනු ලැබේ. ඔය ලියාගත්ත වගන්තිය තේරෙනවද? ඔව් සර්. හරි. කතා කරපු උදාහරණ වලින් ඒක තේරෙනවද? ඔව් සර්. හරි. තේරෙන්නේ නැති කවුරු හරි ඉන්නවද? තරු ලකුණක් දාලා යටින් වෙනම ලියන්න. සර් ඔව්. සර් ඔව් කියන්නේ. සර් කියන්න පුතේ. තරු ලකුණක් දාලා යටින් ලියන්න. ලැබෙන පිළිතුර දුන්නද කට්ටුනා මොකද්ද? මොන හරි කරන්න දුන්නද කට්ටුනා නෑ නෑ මේක ලියලී හිටියා අපි. ලැබෙන පිළිතුර හරි සර් ලියාගත්තද සරලම ආකාරයෙන් ලැබෙන පිළිතුර සරලම ආකාරයෙන් දැක්විය යුතුය. මොකද්ද මේ කියන්නේ? ලැබෙන උත්තරේ සරලම කරන්න ඕනේ. මොකද්ද පුතේ සරල කරනවා කියන්නේ? සර් මේ හරයයි ලවයයි එකම සංඛ්‍යාවකින් බෙදන්න ඕන සර්. හරයයි ලවයයි එකම සංඛ්‍යාවකින් බෙදනවා නම් හරයයි ලවයයි එකම සංඛ්‍යාවකින් බෙදෙන ඒවා තියෙනවා නම් ඒවා බෙදන්න ඕනේ. දැන් මෙන්න මේ පළවෙනි ගානෙම හරයයි ලවයයි දෙකම අපිට බෙදන්න පුළුවන් නේද? හතරෙන් එකකින්. සෝරි හතරෙන් බෙදන්න පුළුවන් නේද උඩටයි දෙකම? ඔව් සර්. ඔව් සර් එතකොට යටට එන්නේ කීයද හතරෙන් බෙදුවම සරල කරාම? 2යි සර්. එකයි සර් උඩට එන්නේ කීයද? 1යි සර්. හරි. දෙකෙන් එකයි. හරිද? සරලම ආකාරයෙන් දක්වන්න ඕන. අනිත් ගණන් වල එහෙම පුළුවන්ද බලන්න. මේ පහෙන් දෙකේ එහෙම පුළුවන්ද? බෑ සර්. පහෙන් දෙකේ කියන එක සරල කරන්න බෑ. 10න් 7 කියන එක සරල කරන්න පුළුවන්ද? බෑ සර්. ඒක බෑ. right. හරි. මෙන්න උදාහරණ විදිහට අපි මේ ගණන් තුන මෙතන ලියාගමු. මේ යටම තියෙන එක පේනවද? 10න් 1 10න් 2 ඔව් සර්, 10න් 7. පේනවා. right.
සර් හදලා ඉවරයි. හරි. නැහැ සර්. සර් ඉවරයි. හරි පුතේ. හරි සර් ඉවරයි. හරි. Sir, excuse me. ඔව් පුතේ. ඔව් කියන්නකෝ. මම යොමිකගේ අම්මා සර් මේ මට මේ ෆෝන් එකේ ප්‍රශ්නයක් වෙලා ලොග් වෙන්න බැරි වුණා ගිය සතියේ. ඔව්. ඒ අදත් ගුණේ ටිකක් අමාරුවෙන් මේ මට ගිය සතියේ රෙකෝඩින් එක ගන්න පුළුවන් වෙයිද සර්? ගිය සතියේ රෙකෝඩින් එක තියෙනවද කියලා බලලා මම දාන්න නේ. හරි සර්. thank you sir. හරි. දැන් එන්න අර ටියුට් එකේ අන්න 11 වෙනි ගණන් දෙකක් තියෙනවා කිව්වනේ. නේද? 9 10 11 කියන ගණන් තුන ගෙදර වැඩනේ. මෙන්න මේ 11 වෙනි ගාන දැන් ඉක්මනින් සර් හදන්න. මට අද රෙකෝඩින් එක දාන්න. හරි. මේ ගණන් ටික ඉක්මනින් හදන්න ඕනේ. සර් හරි ඇහුණා. හරි. right. ගණන් 6ක් තියෙනවා ඉක්මනින් හදලා ඉවර කරන්න ඕනේ. ගණන් 6යි ඈ 11 වෙනි ගානේ තියෙන ගණන් 6 ඉක්මනින් හදලා ඉවර කරන්න. හදලා ඉවරයි සර්. හරි. ඉවරයි සර්. හොඳයි. ඉවරයි සර්. උත්තර ටික බලමුද අපි එහෙනම්. තව කරන අය ඉන්නවද? ආ සර්. තව කරන අය ඉන්නවද? ඉන්නවා සර්. කරන්න ඉක්මනින් මේ ගණන් 6. ඉවරයි සර්. හරි. හරයන් සමානයිනේ. ප්‍රශ්නයක් නෑ. 7න් කිය දෙන්න ඕනේ. ඉවර නැහැ සර්. 7න් 4යි. ඉවර නැහැ සර්. හරි ඉවර කළා කියන්න ඕනේ. අපිට මේක කරලා ඉවර කරන්න වෙන්නේ නැහැ කවදාවත්. මට හිතෙන්නේ මේ යන විදිහට ඈ. අන්තිමට මට නම් මොකුත් කියන්න බෑ. හරි.
හරි සර්. තවත් කරන අය ඉන්නවද ඔය ගණන් 6? තවත් ඉන්නවද කරගෙන යන අය? ඉවරයි සර්. හරි. දැන් මම මේ ටික කතා කරගෙන යනවා. මේකේ හරියට සමානයි. එහෙනම් ලවයන් සුළු කරනවා 4න් 2ක් එනවනේ. 1 1 2යිනේ. මේ උත්තරේ මෙහෙම තියන්න බෑ හැබැයි. ඇයි මේක මෙහෙම තියන්න බැරි? ඒක අපිට සරල කරන්න ඒක සරල වෙනවා සර්. ඒක සරල වෙනවා. දෙකෙන් බෙදෙනවා. එතකොට යට දෙකෙන් බෙදුනම 4ට 2 ඒවා 2යි. 2යි. උඩට 1යි. 1යි සර්. 2ට 2 ඒවා 1යි. සර් ඔව්. සරලම ආකාරයෙන් ලියන්න කියලා තිබුණොත් විතරයිනේ සරලම ආකාරයෙන් ලියන්නේ. එහෙම නැහැ. භාග ගණන් හදනකොට උත්තරේ සරලම ආකාරයෙන් දැක්විය යුතුයි. මේකේ අනිත් එක තියෙනවනේ සරලම ආකාරයෙන් දක්වන්න කියලා. නේද? උත්තරේ සරල කරලා තියන්න ඕනේ. සරල වෙනවා නම් ඒක කිව්වත් නැතත් ඒක සරල කළ යුතුයි. එහෙම කියන්නේ නැතුව දුන්නම කියලා නැහැ කියලා අපි සරල නොකර හිටියොත් අපිට ලකුණක් දෙන්න නැතුව ඉන්නවා. එච්චර ඒක තමයි කරන්නේ. මේකේ පුළුවන් උත්තරේ ගන්න 8න් 6යිනේ. හරි නේද? සරල වෙනවා සර්. මේක සරල වෙනවා. ඒක සරල වෙනවා සර් දෙකෙන්. 4න් 3යි. 3යි සර්. හරි. ඔන්න 4 වෙනි ගාන හරියට බලා ගන්න. හරයන් සමානයි. එහෙනම් 5න් උඩටත් එන්නේ 5මනේ. උඩටත් එන්නේ 5මයිනේ. පැහැදිලිද කියපු දේ? උඩටත් එන්නේ 5මයිනේ. එතකොට මෙහෙමනේ. දැන් මේ බලන්නකෝ. ආ හිතන්න. ගෙදරට කේක් එකක් ගෙනල්ලා මේක සමාන කෑලි 5කට බෙදලා මේක සමාන කොටස් 5කට බෙදලා මේ විදිහට ඔයා මේ කෑලි 5ම කනවා. ඒකනේ 5න් 5ක් කියන්නේ. මේකේ තේරුම ඔයා මේ සම්පූර්ණ එකම කාලා කියන එක නේද? ගෙනාවු කේක් එකම කෑවේ ඔයානේ එතකොට. එතකොට මේ විදිහට හරයයි ලවයයි සමාන වෙන විදිහට ආවොත් සම්පූර්ණ එකක් විදිහට අපි මේවල උත්තර ලියන්න ඕන. එතන සම්පූර්ණ එකයි කියලා උත්තරේ සකස් කරගන්න. මෙතනින් එහාට ආයි ඔය වගේ උත්තර ආවොත් ඒක එකක් විදිහට අපි ලියන්න ඕන. සර් ඊළඟටත් තියෙන ඔය වගේ එකක්ම තමයි සර්. බලමු. මෙතනින් එනවා නේද? එතකොට 3න් 3ක්. ඔව් සර්. එහෙනම් ඒකට උත්තරෙත් හදාගන්න වෙනවා. උඩයි යටයි සම්පූර්ණයෙන්ම 3න් 3ම කාලා වගේ කතාවක් නෙමෙයි තියෙන්නේ. එහෙනම් මෙතන උත්තරෙත් එකයි කියලා හදාගන්න. හරි. ඔයා 3න් 3 අරන් තියනවා නම් හරි මේ වෙනකොට. ඔයා 3න් 3යි කියලා අරන් තියනවා නම් හරි. අවසානයකට කීයද එන්නේ එතකොට? 8න් 8යි සර් එන්නේ. 8යි. 8යි සර්. එහෙනම් උත්තරේට එනවා එකෙන් එක නෙමෙයි එක. එකක්. එක සර්. එකෙන් එක නෙමෙයි එක. එක එන්නේ. එකෙන් එක නෙවෙයි එක. සම්පූර්ණ එකක්. කෑම කියන එක. හරි.
දැන් මට හිතා ගන්න බැරි ඇයි මේ ගණන් 6 හදන්න විනාඩි 5කට වැඩි ගියේ කියලා මේ ළමයි ටිකට. හරයන් ඔක්කොම සමානයි ලවයන් විතරක් සුළු කරන්න තිබ්බ ගණන්. හරි. අඩු කිරීමේ ගණන්. ඔය ඊශාන්ගේ ඍෂිගේ සද්දේ මට ඇහෙනවා මෙහෙට. right. අඩු කරන්න මේකත් එක්ක ගණන් ටික හදාගෙන යන්න. හරි. දැන් මේකේ හරයන් සමානද නැද්ද? පළවෙනි ගානේ හරයන් සමානද නැද්ද? සමානයි සර්. 8න් 5න් අඩු කරනවා 8න් 3ක්. සමානයිද නැද්ද? සමානයි. සමානයි. එහෙනම් යටට එන්නේ 8මයි. 5න් 3ක් අඩු කරාම කීයද පුතේ? 2යි. දැන් බලන්න ඕනේ මේක සරල වෙනවද නැද්ද කියලා. මේක සරල වෙනවද නැද්ද? සරල වෙනවා. බෙදන්න පුළුවන්. සරල වෙනවා සර්. දෙකෙන් බෙදන්න පුළුවන්. එතකොට 2ට 2 ඒවා 1යි. 8ට 2 ඒවා 4යි. 4යි. එහෙනම් අවසාන උත්තරේ වෙනවා 4න් 1. පැහැදිලිද? පැහැදිලිද? ඔව් සර්. දෙවනි ගානට යන්න. දෙවනි ගානේ තියෙනවා අපිට 6න් 5න් අඩු කරන්න 6න් 1ක්. හරයන් සමානයිද නැද්ද? හරයන් සමානයිද නැද්ද? සමානයි. එතකොට අපිට මේකේ පුළුවන් නේද 5න් 1ක් අඩු කරගන්න? ඔව් සර්. 5න් 1ක් අඩු කරාම කීයද එන්නේ පුතේ? 4යි. සරල කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. කීයෙන්ද බෙදන්න පුළුවන්? දෙකෙන්. එතකොට 6ට 2 6ට 2 ඒවා 3යි 4ට 2 ඒවා 2යි. තුන්වෙනි ගානට යන්න. හරයන් සමානයිද නැද්ද ඒකේ? සමානයි සර්. සමානයි. සමානයි සර්. right. මට කියන්න බලන්න උත්තරේ කීයක් දෙන්න ඕනි කියලා. 7න් 4යි සර්. 7න් 4යි. 4යි. සරල වෙනවද නැද්ද මේක? නෑ සර්. සරල වෙන්නේ නැහැ. නෑ සර්. දෙකම බෙදෙන ඉලක්කමක් නැහැ නේ. දෙකම බෙදන්න පුළුවන් ඉලක්කමක් අපි ගාව නැහැ. right. 9න් 7න් අඩු කරනවා 9න් 2ක්. 9න් 5. උත්තරේට එනවා 9න් 5. 9න් 5. සරල කරන්න පුළුවන්ද? උඩ යටයි දෙකම බෙදලා එකම ගානකින්. බැහැ. හරි. පස්වෙනි එක. 10න් 9න් අඩු කරනවා 10න් 3ක් සර්. අපි හමු කීයද දිනිති මේකට එන්න ඕන උත්තරේ? 10න් 6යි. ඒක සරල කරන්න පුළුවන් දිනිති බැරිද? පුළුවන්. කීයෙන්ද බෙදන්න පුළුවන්? දෙකෙන්. කීයද එතකොට එන්නේ? 5න් 3යි. 5න් 3යි. සර් අපිත් ඔක හදලා ලියන්නද? අපි මේ ගණන් ටික හදන ගමන් තමයි ඉන්නේ. ඔය හැදුවේ නැද්ද එක ගණනක්? හ්ම්? හරි. ඊළඟට අහමු අපි යෝමික. යෝමික. කියන්න සර්. ඔව් මට කියන්නකෝ මේකට ගන්න පුළුවන් උත්තරේ කීයද කියලා? 4න් 2. 4න් 2යි. 3න් එකක් අඩු වුණාම 2යිනේ. මේක සරල කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පුළුවන් සර්. කීයෙන්ද බෙදන්න පුළුවන්? යෝමිකගෙන් අහන්නේ.
ඔව් උඩ යටයි දෙකම දෙකෙන් බෙදන්න පුළුවන්. එතකොට දෙකෙන් එකයි. හත අට ගණන් දෙක චුට්ටක් වෙනස්. හරි 7 8 ගණන් දෙක චුට්ටක් වෙනස්. ඇයි කියන්න බලන්න මොකද්ද මේකේ වෙනස කියලා අඳුරගන්න ඉස්සෙල්ලාම මේ බලන්න මෙතන එකක් නේ තියෙන්නේ. මේකේ යට හරයක්වත් නැහැනේ. හරිද? දැන් අපිට අඩු කරගන්න ඕන නිසා අපිට මේ ගාන ලියා ගන්න වෙනව පුතේ. මෙන්න මෙතන තියෙන හරය 7යිනේ. හරි? එහෙනම් මෙයාගෙත් යටට 7ක් කියලානේ අපි හදාගන්න ඕනේ. එතකොට අපිට හදන්න පුළුවන් මේ ගාන. දැන් ඉස්සෙල්ලා ගත්තනේ අපි සම්පූර්ණ එකක් වෙන අවස්ථා. ඒ හින්දා මෙතනින් අපිට ලියා ගන්න පුළුවන් 7න් එක වෙනුවට 7න් කීයයි කියලා ලියන්න ඕනේ එහෙනම් මේ ගානට අනුව. 7න් 7 7න් 7ක් ලියා ගන්න. පල්ලෙහා ගානට එහෙනම් කොහොමද ලියන්න වෙන්නේ අර එක වෙනුවට? 4න් 4න් 4 අඩු කිරීම 4න් 1. තව මම නිකන් ගානක් අහන්න. 1 අඩු කිරීම 13න් 5 කියලා තියෙනවා. එහෙනම් මේකට ගාන ලියා ගන්න වෙන්නේ කීයද එක වෙනුවට? 13 13න් 13 කියලා ලියා ගන්න වෙනවා. පැහැදිලි වුණානේ කතන්දරේ? හරි. රයිට්. එහෙනම් අර ගණන් දෙකට උත්තර දෙක ගන්න බලන්න ටක් ගාලා. පළවෙනි එකට 7 වෙනි එකට කීයද එන්නේ උත්තරේ එතන එතන? 7න් 4 7න් 4යි සර්. 7න් 4යි සරල වෙනවද? නෑ සර්. නැහැ. මේකට උත්තරේ 4න් 3යි සර්. 4න් 3යි. සරල වෙනවද? නෑ සර්. නැහැ. හරි. රයිට්. ගෙදර වැඩ ටික මතකයිනේ. ඔව් සර්. ටියුට් එකේ තියෙන කීයද? 9 9 10 10 11. ඒ කියන්නේ මේ ගණන් වලට කලින් තියෙන ගණන් 3 නේ? ඔව්. විසඳන්න ඕනේ. හරිද? ඊට අමතරව මම තව පණිවිඩයක් කිව්ව මතකද? ප්‍රශ්න පත්‍රය ගැන. ඔව් සර්. ඔව් සර්. ඔව්. ප්‍රශ්න පත්‍රය මම එවනවා කිව්වා බ්‍රහස්පතින්දාට. හරිද? ප්‍රහස්තින්ද පේපර්. ඔව්. හරි සර්. ලියන විදිය කියලා දුන්නා පැහැදිලිනේ. ඔව් සර්. හරි. ප්‍රශ්න අත්හරිනවද? නෑ සර්. නැහැ. ප්‍රශ්න සියල්ලටම උත්තර ලියන්න ඕනේ. ලියලා අර විදිහට වෙන් කළා මට ඒ ටික අනිවාර්යෙන්ම හැම දෙනාම එවන්න ඕන. තේරුණාද? excuse me sir. ඔව්. සිකුරාදා දවස ඇතුළතද සර් එවන්න? ඔව් සිකුරාදා දවස් ඇතුළත එවන්න මට. හරි? පැහැදිලිද? පැහැදිලි සර්. හරි. ප්‍රශ්න පත්‍රේ එවන්න ඕනේ හැමෝම. ඔය එවන කීප දෙනෙක් ඉන්නවා. ඊට අමතරව මේ ප්‍රශ්න පත්‍රේ හැමෝම එවන්න ඕනේ. ප්‍රශ්න පත්‍රේ පිළිතුරු ගෲප් එකටද සර්? නැහැ මට එවන්න. ගෲප් එකට දැම්මොත් එහෙම අනිත් ළමයි ටික ඒක බලන්න ලියුවොත් එහෙම. හරිද? මට එවන්න ඕන. ගෲප් එකට දාන්න එපා ඈ. මම දැක්කා එදත් ගෲප් එකට කවුරු හරි දාලා තියෙනවා. ගෲප් එකට දාන්න එපා. හරි. එහෙනම් අපි අදට මේ වැඩේ නවත්තනවා. තව භාග පාඩමේ චූටි කොටසක් ඉතුරු වෙලා තියෙනවා. ඒ පාඩමත් එක්ක අපි ඊළඟ දවසේ කතා කරමු. හරි? හරි. රෙකෝඩින් දාන්නම්. රෙකෝඩින් දානකොට අද දවසේ බැරි වෙයි. අද දවසේම මේ පන්ති තියෙන නිසා. හරි? රයිට්. එහෙනම් අපි ඊළඟ සතියේ නැවත හමු වෙමු. ආයිබෝවන් හැමෝටම. ආයිබෝවන් සර්. පරිස්සමට ඉන්න. ආයිබෝවන් සර්. බුදු සරණයි සර්. බුසන්නයි.